සභාවේ අයවැය සම්පාදනය හා බලාපොරොත්තු කිරීමේ රීති සංග්‍රහයේ 10 වෙනි රීතිය ප්‍රකාරව පිටුපත් අයවැය ලේඛනයේ අවසාන වශයෙන් සලකා ගැනීම සලකා බලා සම්මත කර ගැනීමට විශේෂ සභාවනා ඉදිරිපත් කළේ. වැඩි ප්‍රතිපාදන ප්‍රමාණයක් මහජන සෞඛ්‍යයෙන් පිට කරන ලදී. එසේම සියලුම විෂයන් සඳහා සාධාරණ පදනමක් සහ වැදගත්කම සලකා මුදල් වෙන්පීරීම සිදු කරන ලදී. මෙම අයවැය මා විසින් ඉදිරිපත් කරන අයවැයක් වද මෙම අයවැය අප බල ප්‍රදේශයේ පොදු මහජනතාව කරු සභිකින් හා රාජ්‍ය සභාවේ කාර්ය මණ්ඩලයන් සියලු පාර්ශ්වයන් විසින් සාමූහිකව සාකච්ඡා කරන ලද අයවැයක් බව ප්‍රකාශ කිරීමට කැමැත්තේ. විශේෂයෙන්ම සමවිල මෙම අයවැය පොළොපලත් ආණ්ඩුකාරතුමාගේ රීති වලට අනුගතව අයවැය එක් අධීරණ සම්පූර්ණ කරමින් විසි ක්‍රමවේදයට අනුව සකස් කරන ලදී. කතරගම නගරයේ දැනට ඇති සතිපොළ භූමිය සම්වර්ධනය කිරීමත් සමග ඒකී දේපල උපයෝගී කර ගැනීම නව ආදායම් උපාදනය කිරීම කතරගම දෙපගම වාසිත නාට්‍ය පොළවල් හා බෝට් සේවා ගැන කිරීම මගින් නව ආදායම් උපාදනය කිරීම සභාව සතු මාර්ගවල ගංගා හා ගොඩනැගිලි ප්‍රවාහනය කිරීමේ මාසික ගාස්තුවක් අය කිරීම මගින් නව ආදායම් උපාදන කිරීම ගණ අපරාධ කළමනාකරන මධ්‍යස්ථානයේ කොම්පෝස්ට් නිෂ්පාදන ඉහළ නැංවීම සඳහා කොන්ක්‍රීට් ෆැක්ටරියේ දායකතා වැඩ දියුණු කිරීම සමග කාපික පොහොර නිෂ්පාදනය වැඩි කිරීම තුලින් ආදායම් ඉහළ නැංවීම සඳහා ජනාධි නව ආදායම් උපාදන විභාගවල සංවර්ධන යෝජනා 2022 වර්ෂයේ ක්‍රියාත්මක කිරීම පේරිවිඩ සැලසුම් කර එම ක්‍රියාවට නැංවීම ආරම්භ කර තිබේ. අවද කතරගම ප්‍රදේශයේ කතරගම ප්‍රාදේශීය සභාව සතු සංවර්ධන වූ මාර්ග සංවර්ධනය කිරීමට පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ මහා මාර්ග අමාත්‍යාංශ වෙනත් අමාත්‍යාංශ මගින් මුදල් ප්‍රතිපාදන වෙනකරවා ගැනීම තුළින් හා ස්වයං උත්පාදන ආදායම් යොදවා මාර්ග සංවර්ධනය කිරීමට සැලසුම් කර තිබේ. මෙම සියලු සංවර්ධන කාර්යයන් 2022 වර්ෂය තුළ සාර්ථකව ආරම්භ කර කතරගම ප්‍රදේශයේ ජනතාවගේ සුබ සාධනය සුඛ විහරණය හා පොදු උන්නතිය සඳහා අවශ්‍ය කටයුතු සිදු කිරීම මාගේ ඒකායන පරමාර්ථයයි. මෙම අයවැය සකස් කර ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය සඳහා මා වෙත අදහස් සහ යෝජනා ඉදිරිපත් කරමින් සහාය දක්වන ලද අප බල ප්‍රදේශ පොදු මහ ජනතාවට හා ගරු සභාපතිතුමා ඇතුළු ගරු සභික මණ්ඩලයෙන් මෙම කටයුතු සාර්ථක කර ගැනීමට සහාය දැක්වූ ප්‍රාදේශීය සභා ලේකම්තුමා ඇතුළු කාර්ය මණ්ඩලයට අවස්ථානුකූලව මඟ පෙන්වීම ලබා දුන් පළාත් පාලන දෙපාර්තමේන්තුවේ පළාත් පාලන උපසභාපතිතුමා ඇතුළු ඒ කාර්ය මණ්ඩලය හා සහකාර පළාත් පාලන උපසභාපතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලයට මාගේ විශේෂ ස්තුතිය පුද කර සිටිමි. ඒ අනුව 2022 වර්ෂයේ අප විසින් සැලසුම් කරන ලද අයවැය ඉලක්ක පාලන කොට සභාව වෙනුවීම සඳහා ඔබ සියලු දෙනාගේ සම්පූර්ණ සහාය මා වෙත මෙතෙක් ලබා දුන් බරට ඉදිරියට එම සහාය ලබා දීමේ මා අපේක්ෂා කරන අතර ඔබ සමග සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරමි. වෙනෝ 2022 ප්‍රතිප්‍රකාශනයේ මුද්‍රණය කරේ. ඒ අනුව මා මේ අයවැය පිටුම්පත සභා සම්මුඛ කිරීම සඳහා යෝජනාව මම ආශ්‍රය මම ඒ යෝජනාව ඉදිරියට ගන්නවා. සභාපතිතුමනි උපසභාපතිතුමාට සියලුම මහජන හිමියන්ගේ අවසරයි. විශේෂයෙන්ම උපසභාපතිතුමා අපිට එවන තියෙන ලිපිය අනුව 1987 අංක 15 දරන ප්‍රාදේශ සභා පනතේ 168 හා 169 වගන්ති ප්‍රකාර ඌව පළාත් දරු ආණ්ඩුකාරතුමා විසින් ප්‍රකාශයට පත් කරන ලද අංක 2199 ඇලයිර 25 දරන හා 2020 10/29 දිනතුල ප්‍රසිද්ධ කර ඇති ප්‍රාදේශීය සභාවේ අයවැය සම්පාදන හා බලාත්මක කිරීමේ රීති සංග්‍රහයේ 10 වෙනි රීතිය ප්‍රකාරව පිටුපත් ලේඛනය අවසාන වශයෙන් සලකා සම්මත කර ගැනීමට විශේෂ සභාව සඳහා ඉදිරිපත් කිරීමට තමයි මේක ලිපිය සඳහන් කර තියෙන්නේ. මම අහන්න කැමති ගරු සභාපතිතුමාගෙන් මීට පෙර අයවැය සම්බන්ධව මේ සභාවට යම්කිසි ආකාරයෙන් කමිටුවක් ඉදිරිපත් කරාද? ඒ අනුව ඒ සම්මත වෙලා තිබෙනවද? මේ අවසාන වශයෙන් ඉදිරිපත් කරන කෙටුම්පත කියලා මේක සඳහන් වෙලා තියෙන නිසා අපිට මේක තේරුම් ගන්න බෑ මේ තියෙන ආකාරය මොකක්ද කියලා. මම ඊටම ගෞරවයෙන් ඉල්ලනවා කාරක සභාවක් පත් කරලා ගරු ලේකම්තුමාට මේ ලිපිය සම්බන්ධයෙන් අදහස් කරන්න හැකියි. මේ කාරක සභාවක් පත් කිරීමට තමයි යෝජනා කරන්නේ. ඉතිරියට ඒක වාර්තාව පත් කරලා ඒ රීතිවල යාපන මම අපි කණ්ඩායමේ පොඩි දන පෙරමුණේ රාජ්‍ය සභා මන්ත්‍රීවරු කාර්යවත් අදහස් ගත්තද දන්නේ නැහැ. මේ අය සඳහා අපේ කිසිදු අදහසක් ගත්තේ නැහැ. උකට මේක තියෙනවා මහ ජනතාවගේ අදහස් අරගන්න ඕන
පත්තරේ ධර්මීයවත් දාන්න තියෙනවා ඒක ඔබතුමා කරාද කියලා. ඔයත් අපි දන්නේ නැහැ මේක නමුත් කණිය කරගෙන අපි දන්නේ නැහැ කිසි දෙයක්. ඉතින් දැන් ඔබතුමා මේ යෝජනා සභාව නිර්මාණය කරා යෝජනා ඉදිරි කරා අපි ඒකට බෙදීමකුත් ඉල්ලන්නේ. ඒ සමාන පොළොවට කලබල වෙනවා. මේ ඉවරෙන් මේ කීකේ ආණ්ඩුවක් කරනවා තියෙනවා. ඔබතුමාලා මේ වෙලාවට පිටුත් වෙනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. ඔබතුමාගේ සභාවට එන දවස් මාසේ අවුරුද්දට සභාව 10ක් තියෙනවා. ඔබතුමා එන දවසටම ඉතින් මේක අපිට ඔබතුමා සමාරක් දවසට පඩි අරන් යනවා වෙලා අසන් කරනවා. මම මේ කවුරුත් ඒක සභාවට එන්නේ නැහැ. ඊළඟ මෙතන සභාවේ කතා කරපුවා ඔබතුමා නැන්නේ නැහැ. එහෙනම් අපි අසන් කර පඩියම කරන්නේ. අපි ඔබතුමා මෙතන වෙලාවට ඇවිල්ලා මෙතන එන ඔබතුමා එන දවසට මේක පුවත්පත් දෙන්න උඩ සභාවට යෝජනා කරලා මම අපි දැනගන්න ඕනේ අපි සාධක කරනවා අපි සාධක කරනවා මාසේ 12 අපි සභාවට තියෙනවා අපි කඩ කරලා නැහැ මාස 12 අපි පැමිණලා තියෙන මේ අවස්ථාවට නම් දාන්නේ වේදනා සභාවට මාධ්‍ය සභා මන්ත්‍රීවරුන්ගේ මාස 12 අපි පැමිණලා යෝජනා පිළිබඳව තෙලේ කරනවා ගමේ මිනිස්සු දින යෝජනා දාතිකාව කියලා සභාව ඉදිරිපත් කරන්න එහෙම යෝජනා දුන්නා ගමේ මිනිස්සුගේ යෝජනා ඔය ඉදිරිපත් කරන්න අපේ මන්ත්‍රීවරුන්ගේ අදහස් කියන්න අපි කිසි කෙනෙකුට ගත්තේ නැහැ ඔබතුමාලා තාම මේ කාර්ය සිද්ධියට. හැබැයි විපක්ෂයේ අපි කැඳවලා නැහැ කිසිම කමිටුවකට මුදල් කමිටුව විතරයි ඉවත් උනේ. හැබැයි ඔබතුමාලා කමිටුවේදී ඔබතුමාට වාසි කණ්ඩායම් දාලානේ. හැබැයි කමිටුවනේ දොස්සක් කියන්න එපා මෙතන. මේ පරිසර කමිටුවේ නෙමෙයි. කමිටුව ගැන කියන්නේ මම මේ මුදල් කමිටුව විතරයි ඉවත් උනේ. අද වෙනකම් අපි කමිටුවට ඔබතුමා දාලා නැහැ. අපි දාන්නේ නැහැ ඔබතුමා. ඒක දන්න මේ නෑ අපි මුදල් කමිටුව විතරයි ඉවත් කරලා තියෙන්නේ. මුදල් කමිටුව විතර. හැබැයි අනිත් කමිටුවල ඉවත් උනේ නැහැ. ඔබතුමා දැම්මේ ඒ කියන්නේ ඔබතුමාට වාසි වටපිටාවක් තමයි ඔබතුමාට හැදුවේ. කොහොමද සියලු පක්ෂ නියෝජන විතරක් ගන්න කියලා. සියලු පක්ෂ නියෝජන විතරක් ගන්න කියලා. දැන් මේ තුමට වගේ දාන්න කිව්වේ ආකාර කොමසාරිස්තුමා අපේ පටිඝ රාජ්‍යයේ සතිකේට පත්‍රලා ඔබතුමා කියන කතාව වැරදි. සහකාර කොමසාරිස්තුමා කිව්වේ සියලු පක්ෂ නියෝජන විතර කමිටුව හදා. ඔබතුමා ඒකත් වැඩි තේරුම් කරලා තියෙන්නේ. එහෙම කරන්න අයිතියක් නැහැ මම කඩේ දාන්නේ. අයවැය කෙටුම්පත අවසාන වශයෙන් සලකා බැලීම සඳහා වූ දීපිපනවලා දෙන්නේ දුරුකලා සේවායන විද්‍යාලය දැනගන්න කරන්නේ ආනුපාත එතුමාගේ අංක 21යි අනුරමේ ඇරේරත් විශ්වාසහා 2020 ඔක්තෝබර් 29 වෙනිදාදී වීඩියෝෙන් පෙන්වන්නේ කටයුතු අනුව පතරගම ප්‍රාජ්‍යපහ 2022 අයවැය කෙටුම්පතේ ආධාරව වීඩියෝෙන් පෙන්වන්නේ ඇති විශේෂ කාරණාව එක තමයි සැප්තැම්බර් 20 වෙනිදා පෙර අදාළ වන්නා වූ මුදල් හා ප්‍රතිපත්ති කමිටුවට අපේ ඉදිරි වර්ෂයේ 2022 වර්ෂයට අය කරගත යුතු ආදායම් පිළිබඳව වාර්තාව ඉදිරිපත් කිරීම. ඒ අනුව මේ කටයුතු කිරීම ඒකට අදාළව ඒ කියන කාරණා ඇතුළත් කරලා අපි අදාළ පුවත්පත්වල ප්‍රසිද්ධ දැන්වීම්වල සලකලා තියෙනවා. 2021 අගෝස්තු 25 වෙනිදා බදාදා දිනමින පත්‍රයේ පුවත්පත බල කරලා තියෙනවා. Daily News පුවත්පත 2021 අගෝස්තු 25 වෙනිදා පුවත්පත බලපත්‍ර මේ දාලා තියෙන්නේ Daily News ඉංග්‍රීසියෙන් දාලා මුසින්නේ එන්න අපතර දිනකරන් කියන මෙන්න මේ භාෂා දෙමළ පත්‍රය තුනේ දෙමළ පත්‍රයයි මේ ඒදීන් වෙනා දීලා තියෙන ප්‍රසිද්ධ පුවත්පත් මට පළ කරගන්න කියලා. ඒකනේ අපේ ගාත් ගත්තා අපි කියනෝනේ මේක මේ දානවල පත්‍ර ටික දාන්නේ දෙමළයි හරියට මේ පත්‍ර වල ගන්න මම අවශ්‍යම පොඩ්ඩක් මට අහන්නයි කියනනේ මම අහන්නේ මේ අවසාන වශයෙන් පරිපූර්ණ ඉදිරිපත් කරන ඔබතුමාගේ ඉස්සෙල්ලා මොනවා හරි මේ සම්බන්ධයෙන් ඉදිරිපත් කරන්න තිබේ. ඒක අහන්නේ ගරු මන්ත්‍රීතුමනි මෙතුමා ගරු සභාපතිතුමා විසින් මුදල් හා ප්‍රතිපත්ති කමිටුවට අදාළ යෝජනා ටික පෙළගස්සලා ඒවට ඉදිරිපත් කරාම ඒ කමිටුවේ ඉන්න මන්ත්‍රීතුමන්ලා විසින් මුදල් කමිටුවේ මන්ත්‍රීවරු මෙන්න කාරණාව අපි 2021 10යි 13 වෙනිදා මුදල් ප්‍රතිපත්ති කමිටුව ඉදිරිපත් කරාම ඒ කාරණාවට අදාළව සහභාගී වූ අපේ ගරු සභාපතිතුමා එතන අත්කර කළා නැහැ. මොකද එතුමාගේ අපි නම ඇතුළත් කරා දැනීවි කියන මොකද එතුමාගේ ආසන නිසා අපි ඒක ගැටලුවක් නැහැ.
ඔබතුමාලා මුදල් සහ ප්‍රතිපත්ති කමිටුවට විරුද්ධයි කියලා තියෙනවා කමිටු සභාපතිතුමා එතුමාගේ සීලයක තියෙනවා. ඊට පහලින් අත්දැක කරලා තියෙනවා චාන්දනී ගාල්ලේවත් මන්ත්‍රීතුමිය. හැබැයි මොකට විරුද්ධ වුණාද කියන එක. ඒක නේද පුණුව බකට ගන්න මිනිස්සු. ඕ මේ අර උඩ අස්සම් කරන තියෙනවා. උඩ අස්සම් කරන තියෙනවා. අනේ ඔය කාසාව අපි අපි නිකිතව උත්තර අස්සන්නේ වෙන ලියුම කුතුල මේ ශාන්තිනි මන්ත්‍රීතුමිය අස්සන්න ඔය විරුද්ධයි මම ලියුමක් තියන නැත්නම් යට කියවන්නකෝ. ආ යට කියවන්න මන්ත්‍රීතුමිය. හරි ගන්න පැහැදිලි කරන අවස්ථාවක්. සභාවේ කැටුපත් කීයද? හැම කැටුපතරම අපි කියනවා කැටුපත් සභාවේ කැටුපත් තුනක් දුන්නා. ඒක කියන්නේ කැටුපත් තුනටම අපි විරුද්ධ වුණා. සභාවේ මෙදී කැටුපත් නෑ ඕක නෙමෙයි අර ලියුම කියනවා අපි. හරිද? මේක මේ ලේඛනතුමා කුණුවපක දාගන්න බපුතුමා. ඕක අපි දාන්නේ හරි ඔඩකින් හරි ඔබතුමා ඔලියම කියවන්නකෝ. මේක මම කුණුවපක කියනවා. හරි ඒක මේක තමයි ඔබතුමාට මුදල් ප්‍රතිපත්ති කමිටුව විරුද්ධයි කියලා දුන්නා. ඒ සභාවේ ගෙයින් වල විරුද්ධයි කියලා දුන්නා. ඊයේ සභාවේ වාර්තා සභා සම්මතුන් නැහැ. ගෙවි සම්මතුන් නැහැ. අපි ඒක විරුද්ධයි කියලා දුන්නා. මම කියන්නේ කියන්නේ ඔබතුමා. සභාපතිතුමනි දැන් මේවට අදාළව ඔබතුමාලට විරෝධතාවට අදාළව අපි ලියාපදින් තැනරි ඔබතුමාට 2021 10 ගරු උපසභාපති ඩී.වී. සාන්ත මැතිතුමාට ගරු ප්‍රාසභා මන්ත්‍රී චාන්දිනී ගාල්ලේවත් මැතිණියට ගරු ප්‍රාසභා මන්ත්‍රී වී.ජී. පුෂ්පකුමාර මැතිතුමාට ගරු ප්‍රාසභා මන්ත්‍රී එච්.ඩබ්ලිව්. ශ්‍රියා මාකාන්ති මැතිණියට ලියාපදින් තැනරි මේ සභාපතිතුමාගේ අස්සනින් ඔබතුමාලාගේ විරෝධතාවට අදාළව ලිඛිත ලියවිල්ලක් යොමු කරලා තියෙනවා. ලියවිල්ල යොමු කරනවා කොහොමද වෙන්නේ කොහොමද? මොකද අපි විරුද්ධයි කියලා වැළු වෙන්නේ කොහොමද? යොමු කරන්නේ. පහකට නෙමෙයි සියලුම දේ විරුද්ධ වෙලා තියෙනවා. පහකට විරුද්ධ නැහැ කවුරු. නැවත ඊළඟ සභාවේ සරකාරයේ ඉස්සරහට මලගේ දාස් කියලා ඉසිගේ 10ට ලිඛිත ලියවිල්ලකින් කියනවා 2027 වෙනිදා පවත්වන සතරකම් පරිබායි මාසික සභාව රැඳී නීති විරෝධී ආකාරයෙන් පවත්වාගෙන යමින් සභාපතිවරයා අත්නෝන ලෙස හිතුණා. මම දෙන්නාව නියෝජනය කර ගරු මන්ත්‍රීවරුන්ට අදහස් දැක්වීම බව අවස්ථාවක් ලැබුණා. මෙහිදී ඉදිරිපත් කළ සියලුම ගෙවීම් ඇතුළු සියලුම තීන්දුවලට එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු විරුද්ධ බව ප්‍රකාශ කරනු කියලා තියෙන වී.ජී. පුෂ්පකුමාර මැතිතුමා කණ්ඩායම් නායකයා. එච්.ආර්.කේ රොසාන් ප්‍රියනාත් මැතිතුමා කණ්ඩායම් සංවිධායක. උත්සාන් සමීර ලක්මාල් මැතිතුමා ප්‍රාසභා මන්ත්‍රී. එස්.ඩබ්ලිව්. ශ්‍රියා මාකාන්ති මැතිණිය ප්‍රාසභා මන්ත්‍රීනි. අනුජා ගලප්පත්ති මැතිණිය ප්‍රාසභා මන්ත්‍රීනි. ඒක සියලුම තීන්දුව තියෙනවා විපක්ෂ නායකයෙක් විදියට මට ඉදිරිපත් කරලා තියෙනවා මේ කමිටුවට සම්පූර්ණ විරුද්ධයි කියලා. සම්පූර්ණ කට්ටිය අයින් කරන්නේ කියලා. ඔබතුමාලාට මේ ලිඛිත ලියවිල්ලට අදාළව මම පිළිතුරු වාර්තාව ගන්නවා. පිළිතුරු කියන්නේ අපි විරුද්ධයි කියන්නේ අපි විරුද්ධයි. අපි මුදල් කමිටුව වාර්තා සභා සම්මතුන් නැහැ. ඔබතුමාගේ බොක් කියන්නේ බා. විරුද්ධ. පැටිලි සම්පූර්ණ කොහොමද? ලියදින්න බෑ. ඒක ලියදින්න උලා ඔබතුමා අපි ඉගෙන ගන්න නැතිව තමයි ඔබතුමා. අපි ඉගෙන ගන්න නැතිව ඔබතුමාගේ ආසාවෙන් කියනවා. ඒක දීතිවල යන්නේ. ඒක තමයි මම අවදානම දේ මොකද්ද කියන්නේ. මේකද ඔබ ආසලා ඔබතුමාට රීත්‍යානුකූලව ඔව් පියවරයන් ටික නියමිතව අනුගමනය කිරීම මත මෙන්න මේ ගැසට් පාලක වීම ඉවරි පොත්පත් වල දැනීම ඔබතුමාලාට අපි ඕනෑමකේ ඉල්ලලා තියෙනවා කර්මතුමාගේ අස්සනින් සංවර්ධන යෝජනා 2022 වර්ෂය සඳහා ලබා දෙන්නේ කියලා මේ සභාවේදීම ඔබතුමාලාගේ අස්සනින් අපිට ලැබුණා ඒක ඔබතුමා අපි කියන්නේ ඒක නෙමෙයි ඒ සියලුම දේ අපිට ලැබුණා නේ මම අහන්නේ මේ අවසාන වශයෙන් සලකා බැලීමට ඔය මුදල් කමිටුව පරාද වෙලා තියෙද්දි පරාද වෙලා නැත්නම් පරාද වෙලා තියෙන්නේ කොහොමද? අර පරාද වෙලකින් හිතාගෙන ඉන්නේ. එහෙම හිතාගෙන ඉන්නේ ඒක තමයි තියෙන්නේ ඒක. ඡන්දයක් තිබුණේ නෑ. මේ ඡන්දයක් සභාව නීති අනුකූල හරියට බාබා ගියානේ මම සභාවට උනන ගන්නේ මේ ඉදාගන්නේ කියන්නේ ප්‍රොජෙක්ට් එක සභාවට දීුවා මේ මුදල් සභාවේ මේ මුදල් කමිටුවේ හිටපු කට්ටිය මේ කට්ටිය එකකට කියලා අහන්න. ඊවල ඒකත් මේ උන්තුමා ඒ
අපි ඔක්කොම විරුද්ධයි කියලා විත්තිවාදය දෙනවා. හඬලා කිව්වා. අපි මේක ගන්න කියලා. ඒකින්ද ඔබතුමා මේ නොමග යවන්න එපා සභාව. මම තියාගන්න. නොමගේ යවීමක් නෑ නැත්නම් මොකද නොමග යවන්න එපා. මාලා දැන් ඔක්කොම ආණ්ඩුකාරතුමාට ජනාධිපති අනුගමනය ලියලා යවුවනේ. යවන පරීක්ෂණ යන ඒවා ඔක්කොම හරියට කරලා මේ බොරු සාමාන්‍ය මේ කුඩලේ කරලා දෙන්නේ බෑ. එහෙම ලේඛනයක් හැදෙලා නැහැ ඔබතුමාලා. ලේකම්තුමා එදා මුදල් කාරක සභාව අවසානයේ ඕකේ උඩ අස්සම් කරන්න කියනනේ කාරක සභාවේ മന്ത്രിවරුන්ට. එතන අස්සම් කරන්නේ නැතුව යටින් අස්සම් කරේ විරුද්ධයි කියලානේ. තවත් මොකද්ද විරුද්ධයි කියලා ඔබතුමාලා ඒ යෝජනාවට අදාළව විරෝධතාවට සභාපතිතුමාගේ අසුනේ ලියවිලා ඔබතුමාලා හරි ඒ විරෝධතාවයටනේ. එතකොට විරෝධතාවයට ලියුමක් කියව කියන විරෝධතාවයට එකගයිනේ. එහෙනම් මොකද්ද එතන සම්මතමයි කියන්නේ? විරුද්ධයි. විරෝධතාවයට එකගෙන ඇයි අවසාන වශයෙන් සභාපතිතුමා අද තමයි අවසාන වශයෙන් සලකා බලලා ඔබතුමාලාත් එක. අවසාන වශයෙන් මුලින් සලකා බලන්නේ කොයි වෙයි? දැන් මෙතුමා ඉදිරිපත් කරේ රීතියට අනුව කෙටුම්පත් යෝජනාව ඉදිරිපත් කරා. ඒක මහා සභාවට පත් කරා. ඊළඟ තියෙන රීතිය ඔබතුමාලා මේ සම්බන්ධව කරුණු කාරණා වාද විවාද කරන්න. ඊට පස්සේ ඡන්ද විමසීමකට යන්න. හරි වාද විවාද කරන එක හරි. මේ ආන්නේ ඔබතුමා වාද විවාද කරනකොට මුදල් කමිටුව පෙරලලා මුදල් කමිටුව කැමතුණා කියලා මේ මෙතුමා කියන්නේ. ඔව්. කවුරුත් මුදල් කමිටුව කැමතුණා කියන එක නෑ. එතකොට මේ උපසභාපතිතුමා විතරයි විරුද්ධ වෙලා තියෙන්නේ සභාවේදී. නෑ මමත් ලියලා අයවැය සම්බන්ධ වෙන්නේ නෑ. ඒ අයවැය සම්බන්ධ කරගන්න එපා ඒක. වලට එකඟතාව දක්වමින් තමයි සභාපතිතුමා මේක හදාගෙන තියෙන්නේ. දැන් කියන්නේ අනිත් දුසරේ කිව්වා ඩිලිය උපසභාපතිතුමා අසගාන ජෝගියා. ජාතකේ ගාල්වත් නිකන් අස්සන් අරිසෙන්න කියලා මොකද බා? ඔව් අට එකක් කියන්න ඕක. මේවා කමිටුවේ හිටියේ නෑනේ. අපි දන්නේ නැහැ. අද ඕක අද අරුවේ නැත්නම් ඔබ ඒක දන්නේ නැහැ. අපි මෙතනයි අත උස්තන් විතර අපි ඉන්නේ. ඕක ඔබතුමා නෑ අනිත් එකක් කියන්න ඕක එහෙනම් දුරේ අපි මේ සභාවේ මොකක්ද වෙන්නේ කියලා දැනගන්න කියන්නේ උපසභාපතිතුමා කියනවා මෙන්න මුදල්ලා ප්‍රතිපත්තිකම්මකට මා විරුද්ධයි. ඔව් හරි. හරි එතකොට එතුමාගේ සීලයක තියලා අත්සන් කරලා තියෙනවා ඊට පහළින් නමක් තමයි මොකුත් නැහැ හැබැයි මේකේ චාන්දිනී ගාලේ වස්තු කියන මේ නීතිය මේ වෙන්නලා දීලා තියෙන විදිය. ඔව්. චාන්දිනී ගාලේ වස්තු කියන മന്ത്രി වෙන ඇතිනේ අසර කරලා ඔබතුමා ඒක නිසානේ හදලා ඔබතුමා ඉස්සරහ නෙවෙයි අස්සම් කරේ ඔබ. නමකම් කියලා අසර කරන්නේ කොහොමද ඔබතුමා නම්කාරදී සීලක නෑ වෙන්නේ නැත්තේ ඔබතුමා මෙතන පින්සිල් වුණා. එතන පින්සිල් වල මේක අස්සම් කරලා හරි යන්න කියලා කිව්විද? අපි යන්නයි කියලා මම මගේ යටින් අපේ മന്ത്രിතුමිය අස්සම් කරා එතනින්. ආර්තාවේ ඇති අඩුපාඩු නිසා මා විරුද්ධයි කියලා අස්සම් කරනවා පුෂ්ප කුමාර එතකොට මගේ අනුව යමින් මගේ පක්ෂයේ මන්ත්‍රීතුමිය ඊට යටින් අස්සම් කළේ. නැද්ද කියලා? මෙතන තියෙනවා යටින් මල්කාන්ති මන්ත්‍රීතුමියගේ අස්සන තමයි අපි මේ තහවුරු කරගත්තා. හැබැයි එතුමිය මගේ අන්තිමට අස්සම් කරා. පුෂ්පරාජ් වගේ මන්ත්‍රීතුමිය යටින් අස්සම් කරා. සම්මතයි කියන්නේ ඒක මේක අවසාන සම්මතයි කියන්නේ. දැන් අපත විතරකම හතරවෙනි නීතියට අනුකූලව නීතියක 4 ඔබතුමා කියනවා සභාව ඉදිරිපත් කරන ලේඛන උපසභාපතිතුමා සහභාගී වුණා කියලා. ඒක උපසභාපතිතුමා සහභාගී වුණාසේ වැඩ තමයි ඒක ඉදිරිපත් කරන්නේ. මම සලකෝ ඒක පොඩ වෙනවා. මේ එතුමා අස්සම් කරලා නෑ මම. එතුමාගේ සමාජයේ කැරියට සලකලා එතුමාගේ නම ඇතුළත් කරලා ඒ සභා වාර්තාව හදද්දී එතුමාගේ අවසර අරන් තියෙනවා. සංශෝධන කිසිවක් සභාවට ඉදිරිපත් නොවි ඇති බව කරු සභාවට මා දන්නවා. කියන්නේ අයවැය කිසිදු කෙනෙක් සංශෝධන කිසිවක් ඉදිරිපත් කරන්නේ නැහැ. ඒ අනුව එදුම්පත් අයවැය ලේඛනය ගරු සභාවේ විවාදයට හා අදහස් ප්‍රකාශ කිරීමට මා අවස්ථාවක් ලබා දෙනවා. සංශෝධන කිසිවක් ඉදිරිපත් කරන්නේ නැහැ. අයවැය විවාදයට මම මේ අවස්ථාව දෙනවා. විවාදය කිරීමට කාලය වෙන් කළ දෙනවා තුමන්. ගරු සභාපතිතුමනි මේ කෙටුම්පතේ අපි දකිනවා ගියවර අයවැයේ ලක්ෂ 17ක ආදායමක්
ඇතුල් කරලා තියෙන කෝටි 17ක අයවැයට ඇතුල් කරලා තියෙන ආදායමක්. මෙවර අයවැයේ තියෙන කෝටි 12ක ආදායමක්. එතකොට දැන් මීට කලින් ඔබතුමා කතා කර වෙලාවේ කිව්වා නව ආදායම උත්පාදන ක්‍රම හඳුනාගත්තා. සභාවට නව ආදායම උත්පාදන ක්‍රම හඳුන්වලා දුන්නා. එතකොට අපි දැනගන්න කැමතියි නව ආදායම මාර්ග උත්පාදනය කරන ක්‍රමවේද හඳුන්වලා දීලා කෝටි 17ක් තිබිච්ච ආදායම කෝටි 12ට අඩු වෙන්න හේතුව මොකද්ද? ඒක දැනගන්න ගමන්ම මේකේ අපි දකින විශාල අවිපාඩු තියෙනවා. අපිට මේ සභාවේ සියලු දේවල් වල පැහැදිලිභාවයක් විශ්වාසයක් නැහැ. ඒක නිසා මම මේ සියලු අයයේ තියෙන සියලු කරුණු වලට පක්ෂයක් විදියට අපේ සියලු මන්ත්‍රීවරුන්ගේ විරුද්ධතාවය මේ අවස්ථාවේ මම ප්‍රකාශ කරනවා. අත්තරගමට විතරක් නෙමෙයි රටේ විතරක් ලෝකෙටම මේ කොවිඩ් වසංගතයත් එක්ක රටක් දැන් අසුරුතාවයට පත් වෙන රටේ ඩොලර් තත්ත්වය නැති වෙලා තියෙනවා. රටේ බාහිර වියදම් විදියට රටේ ඩොලර් විදියට ඩොලර් දින්දේ උද්දමනය වැඩි වෙලා තියෙන ඒ හින්දා තමයි අත්තරගමට විතරක් නෙමෙයි ලෝකෙටම මේ බලපෑම කොවිඩ් වසංගතය. ඒ අනුව 80 වෙනි තමයි ධර්ම ආදායම් මාර්ග අපේ අත්තරගම සභාවට සම්පූර්ණයෙන්ම යන්නේ. මේ සභාව කරගෙන ගියේ මේ වසර දෙකම මාර කාලය තුළ පුදුම අසීරුයි. මොකද සභාව මම පත් වෙලා පළවෙනිම පාර මේ පෙරහැර සහනාංගය. ඒකේ සභාවේ පූර්ව ආදායම බිඳුවයි. දැන් දෙවෙනි වාර ඊළඟ අවුරුද්දේ කොවිඩ් ප්‍රසංගතය. ඒක කඩයක්වත් අපිට වෙන්දීසි කරගන්න බැරුණා. තුන්වෙනි පෙරහැර ඒක කොවිඩ් ප්‍රසංගතය. ඉතින් මේ සභාවේ ආදායම සම්පූර්ණ වගේ විදිහට තමයි දැන් අපි මේ අවුරුද්දේ දැන් රට ඇරලා තියෙන දේ වැක්සින් එක කරලා මේ ජනාධිපතිතුමා මුළු ලංකාවම 100ට දැන් 70කට වැඩි වෙනත් කරන එකද තියෙනවා. ඒ අනුව දැන් රට විවෘත වෙලා තියෙනවා. ඒ අනුව අපිට අලුත් ආදායම මාර්ග දැන් අපි හදපු ඒවා අපිට ඉමි කරගෙන ඉදිරි වර්ෂය තුළ අපි විශාල වශයෙන් සංවර්ධනය කරගෙන දැන් කිලෝමීටර 50කට වැඩි කතරගම ප්‍රදේශයේ කාපට් කරලා දෙනවා ව්‍යාපෘති. අර වගේම අනිකුත් අපේ දෙපගම ආශිද ලස්සන අපවත්තුමා මේ බාධිත පාසල් එකේ ඉඳන් අතර මධ්‍යම මැදේ නැතිද මේ කාපට් කරනවා මේ උතුමා මේ ලංකාවේ මම සභාවේ මන්ත්‍රීගෙන් සභාවේ සල්ලි වල කාපට් කරන්නේ. කොහෙන් හරි කාපට් වෙන්න සභාවෙන්ද රජයෙන්ද කොහෙන් හරි වෙන්න ඕනේ. උතුමා සභාවෙන්ද කාපට් කරන්නේ. සභාවේ සල්ලි වල දෙයක් නෑ සභාවේ ආදායම නැති ඉඳ නමුත් අපි කොහෙන් හරි කරලා මේ වැඩ කරනවා. දැන් මේ පෞද්ගලික කාලේ මේ සභාවේ කුටි ගල් අල්ලුවා ඒක සභාවේ සල්ලි බලපාන මාත්‍යංශයෙන් මං ගෙනා දසු මන්තුමා ව්‍යාපෘති කරා ඒ වගේ තාප්පේ හැදුවා ඒ වගේ ටැබ්ලට් එක හැදුවා ඒ වගේ ඉතින් පුඩුවක් හැටි අපි සල්ලි කොහෙන් හරි ගෙනාලා වැඩ කරනවා. හරි සර්. කෝටි 12ක් හතර තියෙන උතුම්. අපි ගිය අවුරුද්දේ කෝටි 17ක් ගන්න හැදුවා. ඒ උතුමා කියනවා මේ පෙරහැරේ කාරණා ගාව මේ ආදායම නැහැ කියලා. හැබැයි ඒක ඉස්සෙල්ලා පෙරහැරේ තිබිච්ච ආදායමේ සභාවට ආවෙත් නැහැ. කඩ 21ක් වෙන්දේසි කරලා රවුම් කඩේ ගාව ඉඳලා වතුර කඩ ගාවට යනවා. ඒ කඩේ සභාවට වැටුනේ 22කින් 21කට සල්ලි නැහැ. එතකොට ගම්මුදා රවුන්ඩ් අබවුට් අතර මේ ඔරොසෝන ගාවෙන්දලා සෙල්ල කතරන නගරයට ගහමු ගලදායන් වල තාක්කත් සභාවට නැහැ. ඔබතුමා කියන ආදායම මේ විදිහට ලැබුණා කියලා. කොහෙද ලැබුණේ ආදායම? සභාවට ලැබුණේ නැහැ. ඔබට මම කියන කමද? ඔබතුමා දැන් මේ ආයතනයට දාලා දෙන බෝඩ් සභාවට රුපියල් ලක්ෂ 10ක් තමයි. එතකොට මේ ආයවැය වැඩි වෙන්න ඕන ආදායම. එතකොට මේ ආදායම වැඩි වෙන්න ඕන අවස්ථාව ඔබතුමා අඩු කරලා තියෙනවා. උසාවි දඩවලින් වල තියෙන බර ගන්න. උසාවි දඩවලින්. ඒ ඔබතුමා කොහොම මෙහෙම අඩු කරන්නේ ආයවැය හදනකොට? ගියවුරුද්දට වැඩි මේ අඩු වෙන්නේ කොහොමද? උසාවි දඩවලින්. එතකොට සභාපතිතුමා අපි දකින දෙයක් තමයි මේ ආයවැය හතරක් මේ හතර වෙනි ආයවැය තමයි ඉදිරිපත් කරන්නේ. අපි මේක සම්ප්‍රදායික ක්‍රම අනුව මේකට මේ විරුද්ධතාවපත් කරනවා නෙමෙයි. අපිට තේරෙනවා මේ ආයවැයක් කියන්නේ මොකද්ද කියලා. හැබැයි ඔබතුමාලා මේ ආයවැයක් කියලා පොසු දෙවිල්ලක් හදලා මේ සභාවට දාලා මේ මුදල් ටික විනාශ කරලා අපි දකිනවා. ඒකෙන් තමයි අපි විරුද්ධ වෙන්නේ තමයි ආයවැයට. මාසික වියදම් වාර්තාවත් එහෙමයි. මේ මාසික වියදම් වාර්තාව කියලා ලියවිල්ලක් දාලා සභාවට මේ මුදල් ටික වෙන දෙයක් දන්නේ නැහැ. ඒකින්ද මේ අපි මේ විරුද්ධ වෙන්නේ මේ මහජන මුදල් ටික අපත යමින්. හැබැයි මේකේ ක්‍රමවත් පරිපූර්ණයක් හදලා මේ මුදල් වලින් ප්‍රතිලාභයක් අරන් නැහැ ගමන්න. ඉතින් අපි මේකත් දකින්නේ ඒ විදිහේ ලියවිල්ල පස්සේ. ඒකින්ද අපේ විරෝධතාවය සම්පූර්ණයෙන්ම ආයෙත් විරුද්ධ වෙනවා. මේ පිටුම්පතේ කතරම් පාදිස් සභාවේ ආදායම කියනවා. හරිද? අපි ආන්නේ කප්පිනේ සභාවේ ආදායමත් එක්ක පාදිස් සභාව විශ්‍රාම ශාලාවේ ආදායමත් එක්ක ඒකේ වියදම අපිට දෙන්නේ. පාදිස් සභාව විශ්‍රාම ශාලාවේ ආදායම අවුරුද්දට කීයද? එතකොට ඒකේ වියදම අපිට ඕනේ. ඒකේ පරස්පරයි ආදායමකට වැඩි වියදම තියෙනවා. ඊට පස්සේ විදුලි බිල වැඩි, හරිද? ජල බිල වැඩි, මේ සේවකගේ පටිනඩි වැඩි, සේවකව ගන්න අතිකාල වැඩි. නමුත් මේ අතිකාල සීමාව ඉක්මවා යනවා. අපි කරපු වැඩක්
දකින්නේ නැහැ. මේකේ වැඩ පරිපාලක කෙනෙක් ඉන්නවා නගර පුරාම ගියාම බලම හැමතැනම බැද්ද වැටෙනවා. සෞඛ්‍ය පරිපාලක කෙනෙක් ඉන්නවා නගර පුරා කුණුගඩවල අතුරුවල දාලා මේක නැවේ පිරිසුදුවක් නැහැ. ඉතින් මේක කොහොමද මේ ආදායම යන්නේ කියලා අනිත් සභාපතිතුමා පදින ප්‍රශ්නයක් දුන්න පොලේ අද කාමරවල ආදායම බලන්නකෝ. මේ 20 තියෙනවා 57 ලක්ෂ 600යි. අද 21කට 7 5ක් ගන්න නැහැ. මේකෙන් වෙනස් වෙලා තියෙනවා 22 33 ලක්ෂ 600ක් දාලා තියෙනවා. මේක කොහොම ආපු ආයත අරුම් පුදුමායක් මේකේ. මේක අපි සංශෝධන දෙන්න ගියා නම් මාස ගණන් ලියන්න වෙනවා. ওই සංශෝධන නොදී කියන්නේ මේකේ සේරම තියෙන්නේ සංශෝධන කරන්න තමයි. ඉතින් ඒක මාල්පඩ දින එක මාල්පඩකින් අත ආදායම නැහැ. මාල්පඩ 12 තුනේ පානවල කරා. නමුත් ඒක 7 5ක් හරි ආදායම සභාවට එන්නේ බයි. ඒක ජංගම මාල්වල නම් කරා. ඒ සුභ ආදායමේ සභාවට 7 5ක්වත් ඇවිල්ලා නැහැ. අද අසල උසල ආදායමේ කඩබිම් වල කුණිර්දී පිළිඳ කිව්වගේ එකක්වත් ඇවිල්ලා නැහැ. මේ ආදී වශයෙන් ගත්තාම පස්සේ අසල උසල කාලේ කුණිර්දීමෙන් 2021 සත්‍ය ආදායම මාල්පඩ ආදායම 100 තිබිලා තියෙනවා. හරිද? නම මේ අවුරුද්දේ 2022කට බලන්න කොහොමද කියලා මේ හයිලි පිටු අරගෙන ඉතින් ඒකේ බලන්න වැලි ප්‍රවාහන කාත්තු. හරිද? වැලි පොළවල් වලට ආදායම අපි ගන්න පුළුවන් හොඳම හැම ප්‍රාදේශ සභාවක් ගත්තාම මේ වැලි වලින් තමයි සභාවට ආදායම ලැබෙන්නේ. මේ සභාවට වැලි පොළවල් වලින් ආදායමක් ඇවිල්ලාම නෑ. කාගවත් සාකෝට ගියක් දාලා එන ආදායම උසාවි දඩ මුදල් දාලා මේ උසාවි දඩ මුදල් වලින් ආපු සල්ලින් අපි අහන්න කැමති එකපාරක් එක මම්මාවද කතරම් ප්‍රාදේශ සභාවකින් කරයි කියලා ඔප්පු කරන්න පුළුවන් නම් මේ සල්ලි වලින් මේ ආපු ලක්ෂ ගණන් සල්ලි වලින් එකපාරක් කරනවා. මෙතන කියන කිලෝමීටර් 50ක් කියලා කාපට් කරයි කියලා. ඔය මාධ්‍යවේදීට ආරාධනා කරනවා මගේ කොට්ටාසේ අපි මගේ මහත්මයා මල්ලිගේ කඳුළු වසම දෙන්න එක අඟලක් හරි කාපට් වෙන්න සභාපතිවරයා මේ වසම පහේම සභාපතිවරයා. හැබැයි ඒක කොට්ටාසෙක විතර වැඩියෙන් බෙදලා අනිත් කොට්ටාස වලට වැඩියෙන් බෙදලා අපේ කොට්ටාස එක අඟලක් ගන්න නැහැ. ඉතින් කොහොමද මේක මේ සම්පූර්ණ සංසිද්ධ අයවැය උපසභාපතිතුමාගේ මන්ත්‍රීවරුන්ගේ අදහස යෝජනා ගත්ත මේ අයවැය කියලා කියන්නේ කොහොමද? මේක සම්බවරන්න 13 වෙනි පිට සම්ප්‍රේෂණ කුරුණු සම්ප්‍රේෂණ කුරුණු වලින් 7 5ක් ගන්න. ඒව නිකන් ගලවදී ගියත් නැහැ කොරෝනා දවස්වල. නේ? එතකොට පාදේ සභා සම්මන්සලාවත් කොරෝනා දවස්වල ආදායම තියෙනවා. මේ සම්ප්‍රේෂණ කුරුණු වලින් ආදායම නැහැ. ඒක මොන විදිහේ කතපු කවුදන්නේ නැහැ හදන මීහරක් ටික. මුන් හිතන් ඉන්නවා අපිත් ගොල්ලෝ කියලා. අපි හැමදාම මේක කරේ ඇවිල්ලා ඔළුව වල ගොළු බීර වගේ මේක ඔළුව වල ගියා. එහෙම වෙන්න දෙන්න බෑ. මේ මහජන මුදල්වල වගේ ගියා නම් අපි මේක සබ්බේකෝසේ පස්කවල තියෙන්නේ මේ මිනිස්සු අපේ යම්කි ගලියේ ආදායම. ගලියේ ආදායම බලන්න මේ වියදම් මාධ්‍යවේදී මහත් ආරාධනා කරනවා පිටවතිල්ල ගන්න. ගලියේ වියදම් බලන්න අවුරුද්දකට වියදම් තෙල් වලට රැපයල් වලට ඊළඟ ගලියේ ආදායම බලන්න ඊට වැඩි හත්පසින් වෙනවා. ඉතින් ඒකද මේ සභාව මයිලන්නේ කෙටුම්පත සත්‍ය කෙටුම්පතක් කියලා කියනවා මේක බුද්ධ ලේඛනයක්. මේක තියාගන්න තීරවත් වලින් ආදායම නැහැ. මේ ටිපර් රතේ ආදායම නැහැ. ඒක දේවදයන් තෙල් මේ වාහන වල ඩයර් දානවල එන ආදායමක් දෙන්නේ නැහැ මේ සභාවට. මේක වියදම් විතරයි තියෙන්නේ. මේ කූට ලේඛන හදලා තියෙන එක මම දන්නේ මට කියන්න තියෙනවා. මේ බැකෝ එකේ ආදායම බලන්න මාසෙට කීයද අවුරුද්දට කීයද කියලා මේ බැකෝ තෙල් ගහන කුලිය බලන්න ටැටික් ගන්න කුලිය අරන් බලන්න ඒ ආදායම කීයද කියලා ඊට කෝටි ගණන් යන්නේ තියෙන ලක්ෂ ගණන් යන්නේ තියෙන ආදායම තියෙන කොට සොච්චමයි ඒක ටිපර් එක ගත්තත් එහෙමයි ඒකේ තමයි කොම්පෝස් සංගනේ ආදායම සත්‍ය ආදායම අපි ගත්තා නමුත් මේක ඉතින් තියෙන කීයද බලන්න 2 ලක්ෂක ගානක් ඉතින් තියෙන්නේ ඈ ලක්ෂ 12,000ක් ආදායමක් තියෙන කොම්පෝස් සංගනේ ඒව ගසා කරනවා ඒකින් තමයි දන්නේ මේකේ ගිනිබට 4 දෙනෙක් වැඩ අරගත්ත ආදේශ කම්කරුවෝ කියලා. ආදේ සභාවේ පඩි ගන්න සභා අනුමැතිය දුන්නේ අපි කාටවත් ගිනිබට 4ක් ගන්න. ඒ ගිනිබට 4ක් ගත්තම දැන් මේක 4 දෙනාම තාම වැඩ. මේ අද උදේ දැන් ඒ ෆයිල් එකේ නමුත් මේක නෙකින්නේ නම. මේක සත්‍ය පිටවතක් වෙනවා. තායක් වෙනවා. මේක කුඩ ලේඛනයක්. ඒ කොම්පස් සංගනේ වැඩ කරන බීජි දිල්ලි කාරක. දිල්ලි වස්සලත කවුද? සභාවතුමා ගත්තා. ඒකේ නම මේක නෑ සභාවේ පඩි ගෙවන්නේ. සභාවේ පඩි ගන්නේ යට මේක එයාගේ නම මේ අය වෙලෙන්නේ නැහැ. මේක කූටලේ කරන්නේ නැද්ද කියලා අහන්නේ අපි. හරිද මේ එකක් දෙකක් නෙවෙයි. ඒකින්ද අපි කියනවා නිකේතන බාරකට ඕටි ගෙවනවා. ඒකේ ආදායම බලන්නකෝ. ආදායමට වැඩි ඊටමරි මේ සභාව හදාගත්ත හදන්න පුළුවන් තමයි මේ විදිහට පස්සේ ඒකින්ද අපි කියනවා සල්පකම් කරන්නේ විශාල ප්‍රමාණයක් කියක් අද නගරේ තපාවලට ලස්සනනකෝ තපාල් කන්ට්‍රෝල් ගියාම තපාල් කන්ට්‍රෝල් සේවක හතර බෙදලා ඒකේ ලස්සන බලන්න අනුගාලවත් මදුමා ඒකේ ලස්සන බලන්න හැම ආයතනයක් ගියාම ඔය ඉන්න පුංචි ආයතන ලස්සන අද සභාවේසේගේ ඕතර මුළු නගරේ පිසුවම සභාවේ හැට බලන්නකෝ ලස්සන දි නගර අසෝන සත්‍ය බලන්නකෝ ඒකින්ද අපිට නම් මේ ගැන එහෙම සතුට වෙන්න පුළුවන් කාරණයක් නෙවෙයි
එතකොට සභාව මේක දීම සභාපතිතුමාට විදේශ ගමන් හරිනේ අර උපසභාපතිතුමාට 2500යි. ලේකම්ට 35000ක් තියෙනවා. ලේකම්ට 35000ක් තියෙනවා උපසභාපතිතුමාට 2500ක් තියෙන්නේ. හරිද? ඒකින්ද මේ සභාව අයවැය හදන්නේ කවුද දන්නේ මට නලින් මේ නුවන් හදන්නේ. ඒකද නුවන් දාන්නේ මේ හදන්න තියෙන කියලා. ඒකින්ද හිතා ගන්න අපි මේකට යට වෙන්නේ නැහැ. පානවත් වැඩියාවක් දිනනවා 20 ලක්ෂ නේද? ඔව් 20 ලක්ෂ 29000 පානවත් වැඩියාවක් දාලා දිනනවා. හරිද? ගලියේ සේවා කිරීමට ලක්ෂ 18ක් ගලියේ සේවාව කරන ගලිය හිතන්නකෝ අවුරුද්දට ලක්ෂ 18ක් සේවාව සඳහා දාලා දිනනවා. එතකොට ඒකේ ආදායම එච්චර එනවද කියලා අහන්නකෝ. මේ මිනිස්සු මක්ක දැනගෙන ඉලක්කම් මේ මොකද හින්දු අරාබි ඉලක්කම් විතර දාලා මේක මේ ෆයිල් එකක් හදලා දෙනවා හැමදාම හරක් වගේ මේක බලලා උණු යාවි කියලා. එහෙම නෑ දැන් බත් කනවා. මේ මොකද හාල් බිල උනත් බත් කනවා. හරිද? නෑ රක්ෂණ දෙනවා කියනවා. මොන මාත්‍ය රක්ෂණ දෙවෙනම කියනවා. මතක තියාගන්න. රක්ෂණය කියලා වෙනම කියනවා. හරිද? ඈ එතකොට නාවෝට ගාලියට ඉන්ධන ටැක්ටර් වල ඉන්ධන වලට 6,59,340ක් මේ එක ටැක්ටරයක් තියෙන 93 මම ලියාගත්ත එක. ඒ ටැක්ටර් 7,32,600ක්. එක ටැක්ටරේ වැඩ කරන්නේ ටැක්ටර් 7,32,600ක් එක ටැක්ටරයකට. කොහොමද මම අහන්නේ මේ ආදී වශයෙන් වීදි පාන වලට ලක්ෂ දාදින ලක්ෂ 4ක් විදිපාන් 500ක් සඳහා විදිපාන් 500ක් මොන මාත්‍රයක් ගෙන පුළුවන්ද ලක්ෂ 4ක් මම අහනවා වගේ ඔයා ගෙනල් පෙන්නන්න ඕන ඈ විදිපාන් 500ක් අනුමතම කියන්න ලක්ෂ 4කින් ගෙන පුළුවන්ද ඈ විදිපාන් 500ක් ගෙන්නන්න පුළුවන් ලක්ෂ 4ෙන් අපි ඔන්න බාර දෙනවා විජය ජනතාවුන් මන්ත්‍රීවරුන් මෙන්න මේ නුවන් මහත්තයට විදිපාන් 500ක් මේ කුටලේක ආදරයකින්ද අපි නම් මේකට වෙන්නේ නැහැ මේක සම්පූර්ණයෙන් අපි කෙටියෙන් කාලේ වෙලා වගේ නැත්තම් ඒ විතර නෙවෙයි අපි මේ සභාව ගත්තම කුටලේකන අපිට ඒක ප්‍රාදේශ සභාව වාර්තාව මාත් ඒ දිනේ නෝන මේ පැත්තට ගන්න මේ පළාත් සභාවට තව එකක් ඉතින් ඒකින්ද අපි ළඟ තියෙන මේ එන්න පළාත් සභාවට යවනෝ එකක් මේ පළාත් සභාවට යවපු එක මේ වෞද්‍ය රංග හංගල ගහපුවා මේ තියෙන වෞද්‍ය රංග හංගල ගහපුවා ඉතින් මේ තියෙන්නේ ඒවා. ඉතින් මේකට කවදාකවත් අපිට වන්දි කරනකො මේ අපේ සභාවට එන එක. හරිද? ඒ වගේ මේ ආදී වශයෙන් එකක් නෙවෙයි ලක්ෂ 8 ලක්ෂ ගණන් 12 ලක්ෂ ගණන් එක මාසෙක තියෙන 40 ලක්ෂ ගණන් යාමයා ගිලා. ඉතින් මේ ආදී වශයෙන් ගත්තාන් පස්සේ අපි සංශෝධන දෙන්න පුළුවන් වුණාකට මේ හොරකටෙන් පතකට මේ බෝර ආයවැලයකට අපිට පුළුවන් සංශෝධන දෙන්න මම දන්නේ ඒකින්ද අපි මේකට විරුද්ධ වෙනවා. ඒකද ආදාත් ප්‍රකාශ කරා තිබුණාද මේ ටික ඇති අයවැය ලේඛනයේදී අපි විපක්ෂයක් හැටියට අත උස්සලා අපි මේ ගම හදාගන්න ඒ වගේම ගමේ සංවර්ධනය සඳහා ඒ වගේම සේවක හරිමකට යොමු කරගන්න ඒ අදහස් උදහස් අපි ලබා දීලා ඊවල අයවැයට අපි අත උස්සලා අපි කැමැත්ත පළ කරා සභාවක් හැටියට අපිට ආණ්ඩුවක් හැටියටත් මේ වෙලාවේ අපි විපක්ෂයක් හැටියට අපිට ආණ්ඩුවක් ගන්න ඕන නැහැ හැබැයි සභාවක් හැටියට මම හැම වෙලාවෙම කිව්වේ ඔබතුමාගේ ගෙදර යවලා වෙන කෙනෙක් වාඩි කරලා ඒ පොට්ටුවේම සභාපතිවරයෙක් වුණා අපිට වාඩි කරන්න. ඒකත් අපිට ගන්න ඕන නැහැ. නමුත් ගමේ සංවර්ධනයේ තියෙන ප්‍රමුඛතම ස්ථානය, ගමේ වගකීම තියෙන ප්‍රමුඛතම ස්ථානය හැම කඩවල් කටයක් ගානේ මේ සභාවේ සභාපතිවරයාගේ අනුගමනයතුව තමයි මේ ගමේ සංවර්ධනය විය යුත්තේ. එහෙම බලයක් මේ වගේ බලයක් මම හිතන්නේ පාර්ලිමේන්තුවේ ගමේ කමිටුවරයටත් නැහැ. මම හිතන්නේ ජනාධිපතිවරයා අරුණම ආදේශ සභාපතිවරයාට විතර ඒකාධිපති බලයක් මම හිතන්නේ මේ 55 වලින් මේ සම්මත කරලා තියෙනවා. ඒ නිසා ඒ බලතල එහෙම තියෙද්දි අද වෙනකොට මේ තරම් දුරට මේ අපේ මම කියන උපසභාපතිතුමා සියල්ලම සඳහන් කරා. නමුත් තව ටිකක් මම කියන්න ඕන. පෙරහැර කාල සීමාව තුළ වෙන්දේසි කටයුතු සඳහා කඩබිම් නියම කරාට පස්සේ අහිංසක මිනිස්සු අයින් කරලා ඒ කඩවෙන් වෙන්දේසිය මේ දාන ඒ කඩවෙන් කරාට පස්සේ අපේ ප්‍රාදේශ සභාව තියෙන කාලේ අපි රුපියල් 2500 උඩරිම වැඩි කරලා අහිංසක මිනිස්සුන්ට කඩයක් දුන්නේ අනවසර වෙලෙන්දෙට මේ ගිය සැරේට උඩින්පා පෙරහැරකදී මම නමක් කියලා කියන්නම් අර ටොප්ලා කඩේ ගත්තේ
රුපියල් 2500 ජීවිත කාලෙම වැඩිම ගත්ත කඩේ 2500 අන්තිමට ගියතරේ ගත්ත රුපියල් 45000යි 50000යි. ඒ තරවකාරයෙක් දාලා මේ මිනිස්සෙගේ අඩි 10 රුපියල් 55000කට විකුණන්නේ. මේ මිනිස්සු අඬන ඉඳලා කිව්වා ඇයි මෙහෙම කරන්නේ? අනිත් කඩ ටික එක එක්කෙනාගේ අනුදැනුමත්ව මේ කඩ වෙන්දේසි වෙන්නේ නැහැ කියලා රුපියල් 65000 50000 ලංසුව දාලා තිබිච්ච කඩ ටික රුපියල් 5000 ලංසුව හදලා ඒතර අහිංසක මිනිස්සුන්ට නෙමෙයි තමන්ගේ හිතවත් උන්ට බෙදලා දුන්නා. ඉතින් ඒ නිසා ගරු සභාපතිතුමා මේ කියන ආදායම පොදු වැසිකිළිය බස් නැවතුම් පොලේ පොදු අලුත් වැසිකිළිය රුපියල් 50 ගාන එක ටිකට් එකකින් අය කරා. අද වෙනකොට අවුරුදු 3-4ක් වෙනවා. එක සතපහක් ප්‍රදේශ සභාවක් නැහැ. එතකොට ඒ වගේ ස්ථාන කීපයක් එතකොට පොදු වෙළඳ පොළ ඒ කියන්නේ මේ පොළ ඒකේ ආදායම අපිට හරියට දැනගන්න නැහැ. එතකොට මේ ගමට පැමිණෙන ඩිලිවරි වාහන ඒවට ටිකට් එකක් ගන්න හැමදාම කවුරුත් කියලා ටිකට් එක රුපියල් 300 400 500 1000 ගන්න අපිට පැමිණිලි කරලා දෙන අපි කියන බඩු ප්‍රමාණයට මේ ටිකට් එක කඩුවට අපිට ලාභයක් නැහැ කියන කියලා තියෙනවා. ඒ ආදායම සභාවට ඇවිල්ලා නැහැ. සේවක අවභාවිතා කිරීම අපි මේ සභාව පටන් ගත්ත දවසේ ඉඳලා අපි දැක්කා. ඒ අවභාවිතා කිරීම අද වෙනකොට ඒක ඒ හා සමානවම තියෙනවා. එතකොට වාහන අවභාවිතා කිරීම තියෙනවා. එතකොට මේවා මේ විදිහට යනකොට අපිට අයවැයකට අත උස්සලා දෙන්නේ හතරගම ප්‍රාදේශ සභාවේ මුදල් වලින්. මම අහන්නේ අපේ දරුවෝ කවදාද යවුවොත් තාත්තේ ඔයගොල්ලෝ හතරගම ප්‍රාදේශ සභාවේ මුදල් වලින් මොනවද බෝක්කුවක් හදලා තියනවද? පාරක් හදලා තියනවද? මන්මාවත් හදලා තියනවද? වාහනයක් ගෙන්නලා තියනවද කියලා අහුවොත් අපිට දෙන්න උත්තරයක් නැහැ. ඒ නිසා ඒක තමයි ගරු සභාපතිතුමා මේ අයවැය සම්බන්ධව අපි කිසි විටකවත් අපි එකඟ වෙන්නේ නැහැ. ඒ වගේම මේ කතරගම මේ සභාවේ මුදල් වලින් බෝක්කුවක්වත් පාරක්වත් මොනවත් හදලා නැහැ. මධ්‍යම රජය එනහරහා ආපු සල්ලි වලින් විතරයි හදලා තින්නේ. ඒක නිසි ප්‍රේමතියක් නැති පාරවල් ගොඩක් තියෙනවා. හැබැයි අපි සංවර්ධනයට කැමති සංවර්ධනය කරන්නේ තාත්තගේ අම්මගේ සල්ලි නෙමෙයි මේ පොදු මහ ජනතාවගේ සල්ලි. අපිට එන්නම බදු මුදල් වැඩි වෙනවා. පොල් ගෙඩියක් ගන්න විදියක් නැහැ. ආර කිලෝ එකක් ගන්න විදියක් නැහැ. මාළු කෑල්ලක් ගන්න විදියක් නැහැ. පරවල කෑල්ලක් ගන්න විදියක් නැහැ. පරිපුටියක් ගන්න විදියක් නැහැ. අද අහස උසට බඩු මිල ගිහිල්ලා තියෙනවා. ඒ බඩු ගහන මුදලින් තමයි මේ පාරවල් හදන්න අපිට පඩි නඩි ගෙවන්න. එතකොට සේවකයන්ට පඩි නඩි ගෙවන්න මේ මුදල් පාස් වෙන්නේ. ඒ නිසා අපි ඉල්ලීමක් කරන්නේ. අපේ ඉල්ලීම් කරා ඇති. ඒ නිසා තමයි මේ විදිහට විරුද්ධ වෙන්නේ. මේ හොයන කතරගම ප්‍රාදේශ සභාව තුළින් මේ රථ වාහන පාක් වලින් එන සල්ලි වලින් කිසිම දෙයක් ප්‍රාදේශ සභාවේ කියලා අප සල්ලි වලින් මේ වෙනකන් කතරගම සම්වර්ධනය වෙනුවෙන් වෙලා නැහැ. ඒ නිසා සාධාරණ දෙයක් මිනිස්සුන්ට වෙලත් නැහැ. ඔබතුමා එක වෙලාවක් ප්‍රකාශ කරා මේකේ ඉන්න මන්ත්‍රීවරුන්ට අධ්‍යාපනය නැහැ. එතකොට මම අධ්‍යාපනය නැතුණාට ගරු සභාපතිතුමා මේ දේශපාලනය කියන එකට මම හිතන්නේ අධ්‍යාපනය අවශ්‍ය වෙන්නේ නැහැ. මිනිස්සුන්ගේ කැමැත්ත තියෙනවා මිනිස්සුන්ගේ කැමැත්තට ඡන්ද දුන්නොත් ඒ විතරතර සභාපති වෙන්න පුළුවන් මහමැති වෙන්න පුළුවන් පාර්ලිමේන්තු වෙන්නත් පුළුවන් අගමැති වෙන්නව ජනාධිපති වෙන්නත් පුළුවන්. අධ්‍යාපනය බැලුවේ එක අනිත් එක මේ මන්ත්‍රීවරු මේවට විරුද්ධ වෙන්නේ ඔබතුමා ප්‍රකාශයක් කරා මාධ්‍ය මම දැක්ක මේවට විරුද්ධ වෙන හේතුව මන්ත්‍රීවරුන්ගේ පෞද්ගලික අදහස් සඳහා පමණ මන්ත්‍රීවරු රසාය ඉදලා තියෙනවා පමණ මන්ත්‍රීවරු සංවර්ධන කටයුතු සඳහා සල්ලි ඉදලා තියෙනවා පමණ මන්ත්‍රීවරු මේ එක උදව් ඉදලා තියෙනවා ඒ නිසා තමයි මේක මේ විරුද්ධ වෙලා තියෙන්නේ කියලා. දැන් බලන්න ගරු සභාපතිතුමා ඔබතුමාගේ හදවතට තට්ටු කරලා බලන්න ඔබතුමා ඒක කියනකොට ඇඟිලි හතරක් ඔබතුමාගේ පැත්තට දික් වෙනකොට බලන්න කාර්ය මණ්ඩලයේ ඔබතුමාගේ පරම්පරාවේ මට කමන්න කාර් රස්සා දුන්නා හැම කෙනාටම රස්සා තියෙනවා. නමුත් මේ කරන ප්‍රකාශ වගකීමක් ඇතුව කරන්න ඕන ඔබතුමාගේ පරම්පරාව කී දෙනෙක් මේක රස්සා කරනවා. එතකොට මේ මන්ත්‍රීවරුන්ගේ කවුද ඉන්නේ මේවා? මම හිතන්නේ උපසභාපතිතුමාගේ අයියගේ පුතා ඉන්නවා. ඔව් සෞඛ්‍යකම් කරුවෙක් වශයෙන් වෙන කාගේද කවුරු හරි ඉන්නේ කියනවා කාගේ අහලා දැම්මද අපෙන් ගෝලියෙක් ගත්තද කවුරුවත් එහෙම අරන් නැහැ. අපි කියන්නේ මේකයි මන්ත්‍රීවරු 5 දෙනෙක් 10 දෙනෙක් 16 දෙනෙක් ඉන්නවනම් තනි තීන්දුව తీරන නෙමෙයි එක එක්කෙනා කියන කටයුතු නෙමෙයි මේක අරගෙන මන්ත්‍රීවරයෙක් අහිංසක මිනිස්සු දෙන්නේ කියලා මෙන්න සෞඛ්‍යකම් කරුවෝ දෙන්නේ එහෙම කියලා මේ සභාව කටයුතු කරලා නැහැ ඒ නිසා තමයි ඔබතුමාට අද වෙනකොට මේ ප්‍රශ්නේ ආපු හේතුව නැත්නම් ඔබතුමා දක්ෂයි අදක්ෂ නෙමෙයි දක්ෂතාවක් තියෙනවා අපි ඒක කියනවා අදක්ෂතාවක් තියෙනවා දක්ෂතාවක් තියෙනවා ඒක අපි නිතරම අපි කියනවා ඒ වුණාට මේ යන විදිහට කියොත් මේ රට මේ ගම සම්පූර්ණ විනාශයි. ඔබතුමා පිළිගත්ත කීයසරේ මාත් එක්ක ප්‍රශ්න යන වෙලාවේ මම ඔබතුමා මට පහර දෙන්න ආපුවද ඔබතුමා පිළිගත්තා. මේ රට වැටිච්ච වෙලාව
රටක් මේ ආණ්ඩුවක් පිළිහිලා තියෙන්නේ. මේ සභාවත් පිළිවන්න තමයි මේ ඔක්කොම උත්සාහ කරන්නේ. ඒක ඇත්ත. ඔබතුමා පිළිගන්නවා නම් හොඳයි. ආණ්ඩුව පිළිහිලා තියෙන්නේ මේ වගේ ආක්‍රමණිකතා, දූෂණ, බීසණ, වංචා කරපු නිසා තමයි. අද ගෝඨාභය ජනාධිපතිතුමා පත් වෙනකොට අපි විපක්ෂයක් හැටියට පත් වුණාට පස්සේ සතුටු වුණා. හේතුව මහ බැංකුව හොරු අල්ලයි. IS විහාරය අල්ලයි. ඒ කියන එකට අපි සතුටු වුණා. අපිට පක්ෂ විපක්ෂ ප්‍රශ්නයක් නෙමෙයි. අපිට මේ ශ්‍රී ලංකා දීපය ගැන හැඟීමක් තියෙනවා. අපේ දරුවෝ ගැන හැඟීමක් තියෙනවා. මේ ප්‍රදේශය ගැන හැඟීමක් තියෙනවා. ඒ නිසා තමයි අපි කැමති වුණේ. හැබැයි නමුත් අද වෙනකොට හොරු නඩුතාඳුරගේ බඩුතාඳුරගේ හොරෙක් දැල්ලුවෙත් නැහැ. ඒ දේ තමයි මේ බිම්මට්ටමේ දේශපාලනයටත් වෙලා තියෙන්නේ. ඒ නිසා ගරු සභාපතිතුමා මන්ත්‍රීවරයෙක් හැටියට අදහස් ප්‍රකාශ කරන දුන්නාට බොහොම ස්තුතියි. ඒ වගේම රීතියම ලේකම්තුමා යනවා නම් රීතියට හරියට වැඩ කරන ලේකම්තුමා මොකද බොරු ලේඛන හදන්න එපා කූට ලේඛන හදලා වුණොත් ඒක ප්‍රශ්නයක්. ඔබතුමාගේ රස්සාව පරිස්සම් කරගන්න. ඒ වගේම ඔබතුමාගේ ළමයින්ටවත් රස්සාවක් ගන්න බැරි වෙන ඔය විදිහට ගියොත් ඒ නිසා සියලුම දෙනාට 2022 වර්ෂය ඉතාමත් සුබදායක වර්ෂයක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මාහට මේ අවස්ථාව ලබා දීම සම්බන්ධව ගෞරවනීය ස්තුතිය පද කරගෙන මා නිහඬව ස්තුතියි. ඊට පස්සේම අද වගේ දවසකට කතා කරන්න ලැබීමක් සුදුසු භාගයක් මොකද කතරගම ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමා ඇතුළත් පිළිදෙනාම ඉදිරිපත් කරපු අයවැය අද තමයි මේ කතරගම 2022 වර්ෂයේ කතරගම සඳහා දියුණු කරන්න ගත්ත අයවැය දිනේ තමයි අද. මොකද සතුටින් අද මම ඔබතුමා යෝජනා කරා අයවැය ස්ථිර කරේ. මොකද ගමට මොනවා හරි යමක් කරනවා නම් ඒ අයවැයට පක්ෂ වෙන්න ඕන කියන එක තමයි එහෙම කරේ. සමහරක් අය මේ කිව්වා මම ඉන්නේ ස්ථිර කරන්න විතරයි මේ හැමදේම කියලා. ඔව් හරි දේ ස්ථිර කරනවා. අපි කවදාවත් පෞද්ගලික උදව් ඉල්ලලා නැහැ. පෞද්ගලික ගමට දෙයක් කරන්න පුළුවන් නම් මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ මගේ ජනාධිපතිතුමා ඉන්න කාලේ මට පුළුවන් උපරිම ගෞතම බාපතුමාත් එක්ක එකතු වෙලා ගමට සංවර්ධනයක් ගෙනාවා. මගේ තාත්තගේ දුක කියලා මගේ තාත්තා ඇති වුණේ වකුගඩු රෝගයෙන් කියලා මගේ ජනාධිපතිතුමාගෙන් මම මේ කතරගම ප්‍රදේශයේ බිල්ඩර් ගෙනල්ලා ගල්තරව ජනතාවට සේවයක් කරන්න උපරිම උත්සාහ කරා. ඒ කරන අතර ඔබතුමා කරපු තරම් ඔබතුමාට වැඩිය මම සුළු දෙයක් කරලා දින ඔබතුමා තමයි කතරගම අවුරුදු 19ක් තිබුණු විපක්ෂ තිබුණු මේ ප්‍රාදේශ සභාව මගේ පියත් තරම් කරා 2002 සමහරක් අය මට දේශපාලනේ උගන්වන්නේ නමුත් මගේ තාත්තා දේශපාලනය කර කාලේ කවුරුත් දන්නෝ ඔය කිය දන්නේ නැතුව වගේ විදිහට මම තාත්තත් එක්ක දේශපාලනේ මාත් කරා. මා තාත්තත් එක්ක පොඩි උස්සගෙන ගියා. ඒ ආభాෂ නිසා තමයි අද මෙතන ඉන්නේ. ජනතාව මට ඡන්දයක් දීලා ලිස්ට් එකෙන් හරි මම පත් කරේ මම සුදුසු නිසා. ඒක නිසා ඔබතුමාට ඕන වෙලාවක මගේ ශක්තිය දෙන්න. ඒ ඔබතුමා කරපු සංවර්ධනය අවුරුදු 19ක් ඉඳපු සභාපතිවරු කරාද කියලා බලන්න පුළුවන් S2 අරන්. මේ ගම හැමදේම සංවර්ධනය අපේ ආණ්ඩුව කාලේ. අපේ සිනාරාගේ මෙතන වාචා දුන්නලක් නැහැ ඉතින් ඒ කාලේ. ඒ කච්චියට ඔබතුමා පඩන සමාන සභාවට අපිට මේ කාලේ ඉක්මන එන්න. සභාපතිතුමාට කරි කරගෙන ඉක්මන කාලේ නේ කියලා උත්තර දෙන්න. ඒ ආවල් දෙන්න අනුමානය කරබල. ඒ කතා කරන්නේ සභාපතිතුමාට මොකද මේ අපිට සාක්ෂි තියෙනවා ඔබතුමාට මේ විරුද්ධ වෙන්නේ පෞද්ගලික හේතුන් මත කියන එක අපි හොඳටම දන්නවා. අපිට කිසිම පෞද්ගලික හේතුන් මතක් නැහැ. ඔබතුමාට ඕනම ශක්තියක් අපි දෙනවා. මොකද ඔබතුමා ගන්න හැම හරි තීරණයකටම අපි එතන ඉන්නවා. මොකද අපිට ඕන ඔබතුමා කොළඹ ගියොත් හැම අමාත්‍යාංශයකටම ගිහිලා අනේ මේ කතරගම ගැන කතා කරලා ගන්න ඕනද. අපි මෙලඟදිත් දැක්ක නාමල් ඇමතුමා අපේ සසීන ඇමතුමාත් එක්ක සංවාදිතී කිසි සභාපති කෙනෙක් නැගිටින්නේ නැහැ. ඔබතුමා නැගිටලා ලැබුව කතරගම ජල ප්‍රශ්නයක් තියෙනවා කරලා දෙන්න කියලා. මමත් ඉහත ජනාධිපතිතුමා කාලේ ඔක ඉල්ලුවා. නමුත් ලැබුණේ නැහැ. ඔබතුමා එදා ගම සංඝ පිරිසත් ජනාධිපතිතුමාගෙන් ඉල්ලුවා. ඒක නිසා ලබන අවුරුදු වෙනකොට ඒක සියලු දේ කතරගම සියලුම සමස්ත 195ක් ජනතාවට ජලය ලැබේ. ඔබතුමාගේ දැඩි කැපවීම මත මම කියන්නේ ඔබතුමා මේවට සැලෙන්න එපා. සමහරක් අය කරපු දේවල් අපි දන්නවා මාධ්‍ය ඔක්කොම ගියා. ඒක නිසා ඔබතුමා වෙනුවෙන් අපි ඉන්නෝ. ඔබතුමා තවත් මීට වඩා සංවර්ධනයක් කරගමන කෙනෙක් කියලා අපි හිතනවා මේ හැලහැප්පීම් මත. ඒක නිසා ඔබතුමාට මම නැවත වාරයක් ඔබතුමාගේ සංවර්ධනය වෙනුවෙන් මම ඉන්නවා කියලා ප්‍රාර්ථනා කරමින් කතරගමට සුබ අනාගතයක් වේවා ප්‍රාර්ථනා කරමින් මා නියතයි. මම හිතන්නේ අද අයවැය දවසේ අයවැය ගැන කතා කරන්නේ නැතුව මේ මන්ත්‍රීතුමා මම හිතන්නේ අවුරුදු 3ක විතර කාලයක ඇවිල්ලා ඉඳලා දේශපාලනේ මානව වීරයෙක් වගේ තමන්ගේ තාත්තා ගැන අපි ඔබතුමා මන්ත්‍රීතුමා මාස දෙකක් කියනකොට අපි අපේ පෞද්ගලික පසුබිමත් එක්ක අපේ තාත්තා හිටිය බාප්පා හිටිය මාමන් හිටිය ඒවට මේ අයවැය ගැන කතා කරන්නේ. ඔබතුමා කාගේ හරි ගුණවර්ධන සභාපතිතුමාට අවුරුදු 3ක් අපිට සම්මත කරා. මම තුමා දන්නවනේ.
dulu waktu itu sebelum mati mengendar mati dunia lagi itu dari ini sama mati ini nafsu lain terus apa cuma dana detas sekolah warse awak ambil lah UNP barat tu dina kita kamu kita kamane ඔබතුමා සභාපතිවරයෙක් කරන්න ලොකු රුපියල් දීලා මේ ප්‍රාදේශ සභාව 2011 වර්ෂයේ UNP එකෙන් පෙරලාගෙන ලොකු කවර කටයුත්තක් කරන්න තමයි අපේ බලාපොරොත්තු තිබුණේ. ඒ වෙනකොට මම ගම්මුදාය පුද්ගලයෙක් විදිහට කරන්න පුළුවන් උපරිම මගේ ශ්‍රමදායකත්වයෙන් මට පුළුවන් පරිදි මගේ ගමට මුළු කතරගමට පුළුවන් විදිහට කටයුතු කරගෙන ගියා. ඒ කටයුතු තව දුරටත් වැඩි දියුණු කරන්න ප්‍රාදේශීය දේශපාලනඥයෙක් විදිහට තරඟ කළා ප්‍රාදේශීය දේශපාලනඥයෙක් වුණා. මට කියන්න කනගාටුයි ඔබතුමා මගේ හොඳ මිත්‍රයෙක්. ඔබතුමාත් එක්ක මම 2005 වර්ෂයේ ඉඳලම දේශපාලනේ ගිහිල්ලා ඔබතුමා മന്ത്രിවරයෙක් කළා සභාපතිවරයා කරන්න ලොකු කැපකිරීමක් කරා. කරානේ සභාපතිතුමා. කල්ලි කර වෙලා මට ඇත්තටම කියන්න කනගාටුයි මම කරපු සමාජ මේවර තා වැඩි දියුණු කළා කරන්න තමයි මම ප්‍රාදේශීය දේශපාලනඥයෙක් බවට ආවේ. අද වෙනකම්ම මට කරන්න ඕනේ මම කරගෙන ගියපු වැඩ ටික විතරමයි. එහෙම නැතු මේ ප්‍රාදේශීය සභාවෙන් කියලා මගේ ගමටව කතරගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වෙන තැනකටවත් කිසිම දෙයක් කරන්න නැහැ. දැන් මේ ලහිරු මන්ත්‍රීතුමා කියනවා ඔබතුමාගේ පුද්ගලික වාසි ඉල්ලලා ඒ වාසි නොලැබෙච්ච නිසා මේ අයයට අභිවෘද්ධයි. මම ගරු මන්ත්‍රීතුමාගෙන් දැන් අහනවා මේ ගම්මුදාය මහත්තයා ඉන්දික මන්ත්‍රීතුමා කියන මන්ත්‍රීතුමා මේ ගරු සභාපතිතුමාගෙන් මොකක්ද ඉල්ලලා තියෙන පුද්ගලික වාසිය කියලා. නෑ ඒක තමයි. කියන්න පුළුවන්. තොප්පිය දාගත්තා මම. තොප්පිය ගහගෙන ඉන්නේ. හරි මේ ගම් සභාපතිතුමාගෙන් මම අහන්නේ මේ ප්‍රසිද්ධ සභාවේ ඔබතුමාගේ මොනයම් හෝ පුද්ගලික වාසියක්ම බලාපොරොත්තු වෙන කටයුතු කරලා තියෙනවා. පැහැදිලිවම මගේ හිතට එනවා මම කල්ලානේ. මම මේ අයයට විරුද්ධ වෙනවා නම් විරුද්ධ වෙන්නේ අධිකරු ජනාධිපතිතුමාට විරුද්ධ වෙනවවත් මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යතුමාට විරුද්ධ වෙනවවත් අපේ රජයට විරුද්ධ වෙනවවත් දිස්ත්‍රික් නායක ශාසන කුමාර රාජපක්ෂ මහත්මයාට විරුද්ධ වෙනවවත් ඔබතුමාට පුද්ගලික විරුද්ධ වෙනවවත් නෙවෙයි. ඉදිරියේදී හෝ අපි දැන් മന്ത്രിවරයෙක් වෙලා අවුරුදු 10කට වැඩි කාලයක් තුල ගමට අපි හරියම්ම කරපු අපේ පුද්ගලික ධනය කරගත්තු නිසා ඡන්ද පදනම බේරගෙන മന്ത്രിවරයෙක් විදියට නැවත ඡන්දයක් තිබුණොත් ගම්මුදාය මහත්තයන් නම් දින එක පහසුයි. ගම්මුදාය මහත්තයා කොහොමද දිනේ? මම හිතනවා දිනෙන්න තියා ගෙදරකට වස්ත්‍ර මාලයක් ඇඳගෙන යන්න බැරි മന്ത്രിවරු ඉන්නවා. මොකද අපේ පුරුද්දක් විදියට අපි දෙයක් කරා එහෙමවත් කරන්න ආර්ථිකයක් නැතුව ආර්ථික පසුබෑමකට පත් වෙච්ච മന്ത്രിවරු ඉන්නවා. අද කරගෙන ගියපු රැකියාව කරන්න විදියක් නැහැ. මමත් පූජාට්ටි කරේ. මටත් පූජාට්ටි කරන්න විදියක් නැහැ. മന്ത്രിවරයෙක් කියන කරුණ හම්බුනාමේ ඇවිල්ලා මගේ ව්‍යාපාරෙත් නැති වෙලා මගේ වෙළඳාමත් නැති වෙලා මම අසරණ නොවේ ඉන්න නිසා මට මගේ ගමට මගේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසෙට කතරගම මුළු ගමටම අවශ්‍ය තැනක් දැක්කොත් කරන්න දෙයක් තිබුණොත් කරන්න හැකියාවකින් මම ඉන්නවා. ඉතින් ඒක නිසා මෙයා අයවට අපි විරුද්ධ වෙන්නේ ඔබතුමාගේ පුද්ගලික ශාන කමිරංගනය කියන කාර්යතර විරුද්ධ වෙනව නෙවෙයි. මේ ලේඛන එකින් එකට පරස්පර විරෝධී නම් මේ ලේඛන මේ විදියට කල්ලිවලා ව්‍යාජ වැඩ පිළිවෙලක් වෙනවනම් මේ ප්‍රාදේශ සභාවෙන් ඉදිරියට තරන්න දෙයක් නැති වෙනවා නම් ඒ മന്ത്രിවරයාට ගමට කරන්න අවස්ථාවක් නැති වෙනවා කියන්නේ. අන්නේ අවස්ථාව නිසා ඒ අවස්ථාව නැවත උදා කරගන්න බැරි නිසා මේ අයයට විරුද්ධ වෙනවා. මේ ලහිරු මන්ත්‍රීතුමාගේ වගේ ඔබතුමාගෙන් නෙවෙයි මම ඉහළ දේශපාලන අධිකාරී මගේ දේශපාලන නායකයෙක්ගෙන්වත් මම පුද්ගලික දේවල් ඉල්ලන්නේ නැහැ. මගේ දිනේෂ් කුමාරවර්ධන ඇමතුමාගෙන්වත් මම පුද්ගලික දේවල් ඉල්ලන්නේ නැහැ. සාමාන්‍ය පුද්ගලික වාසියක් මම දේශපාලන අධිකාරියෙන් නෙවෙයි මගේ පවුලේ අම්මා තාත්තගෙන්වත් මම ඉල්ලන්නේ නැහැ. මගේ පුරුදු වෙච්ච විදිය. මම කියන්නේ තනතුර මොකද්ද කියන එක මට අදාළ නැහැ. මට තනතුරක් අවශ්‍යත් නැහැ. මම තනතුරකට තරඟ කරන්නේ නැහැ. ලැබෙන
ලබන ඉදිරියේදී හොඳ නායකයෙක් බිහි වෙලා ඔබතුමා හෝ වේවා වෙන කෙනෙක් හෝ වේවා ඔබතුමා වන් කමන්නේ මම ඔබතුමාගෙන් ඉල්ලන එකම ඉල්ලීම නායකත්වය ඔබතුමා දරනවා නම් අනිත් മന്ത്രിවරුන්ට ඒ മന്ത്രിවරුන්ගේ කොට්ටාසේ ඒ മന്ത്രിවරුන්ගේ ගමේ මොන හරි දෙයක් කරන්න තියෙනවා නම් മന്ത്രിවරයාගේ ගෞරවය ආරක්ෂා කිරීම අඩුව කරන්න කියලා මම ඔබතුමාගෙන් හෝ පත් වෙන නායකයාගෙන් හෝ මම ඉල්ලනවා එහෙම නායකයෙක් පත් වුණොත් මේ කිසිම කෙනෙකුට නායකත්වයට තරම් කරන්න අවශ්‍ය නැහැ. සභාපති කියන තනතුරට සභාපතිවරයා ගමනක් කරනවා නම් මගේ පොදු හැඟීම අනුව හරි දේ කරන නායකයෙක් ඉන්නවා නම් ඒ පිටිපස්සෙන් මේ සියලුම දෙනාට යන්න පුළුවන් හැකියාව ශක්තිය ධෛර්යය ලැබෙන්න නායකයෙක් පත් වේවා කියලා ප්‍රාර්ථනා කරමි. මම කියනවා. ගාන කියා උතුම්වත් විමක් වෙනවා. තාදින ගාන කියා මේක වෙනවා. ඒ මොන ගාමات දෙකක් කරනවා සුරුතුද. අනේ බලපං උදාන් කියතොත් නුගන්නේ. ඒක වතුනේ නියමයක් දුන්නා. ඒක මෙයාලට වැඩි පහත් වෙනකද කොමසාරිස් ඉන්නේ. මෙයාලා අපිට තොතුරු දෙන්නේ නැහැ. මේ හොඳ ජාතක කතාවක්. ඔව්. ජාතකයක් තමයි. ඒ ගින්දා අපි කියන්නේ නිලධාරී ලේකම්ව මක තියාගන්නේ මාත්‍රි මුරුතේ බලය තියෙන්නේ. ඔබතුමාට තියෙන බලතලයේ තියෙන අපි තමයි ඒකල සම්මත කර දුන්නට දුන්නායි නැත්නම් තියෙන උත්තර තියෙන්නේ අපි. ඒකින්ද අපි දන්නේ අපිට ඉගෙන දෙන්න මේ 6 දිනක් එකකට කඩාගෙන ගියේ. අනුබන්දුවා මම දැන් හිතන සාධින විදිහට හිතෙනවා. ඒ විදිහට අත්දැකගත්තන් පස්සේ ඒකින්ද අපි මේ ලයිව් එකක් කියන්නේ මොකද මතක තියාගන්න නම් පුතේ කියලා කරකරාගෙන ඉන්නේ. නමුත් උන්ට වරද්දකට හිතා ගන්න හරියට ගන්න කාටවත් දුස් කියන්නේ නැහැ. සභාපතිතුමාගේ හරියට අපි ඔක්කොම ලංකාවේ හොඳ උපසභාපතිතුමා නම් මම උපසභාපතිතුමා හැමතැනම ගිනින්නේ. හැබැයි ඊට පස්සේ මොකද උනේ? මම ඉඳලා ගියාට පස්සේ එක ගේලන් කිව්වොත් ගේලන් අරගත්ත අපි වැඩ කරේ මිනිස්සු. අද නගරේ තියෙන ලස්සන දැකලා අද මම කරපු තමයි තියෙන්නේ. ඒ වැඩවලු කාලේ වතුර බල මඩලා කුඹේක අකමලවත ඉන් පස්සේ එක කර වැඩක් කියන්නකෝ මේ සභාවෙන්. කතරගම සභාවේ මෙතන ටික ලස්සන පිළිසුදු කියලා කියන්නකෝ. කොහොමද අර කොම්පෝස් එකට යන්න කොම්පෝස් එක සෞඛ්‍ය කම්පන අටපාස්සේ උංගලයි මේ අවුලකට කරගෙන යනවා ලස්සනයි ගලමු ලස්සන මා ලස්සන තියෙන මෙතන ඒ සුන්දරත්වයක් දකින්න. ඉතින් ඔබතුමාට උපදෙස් දෙන්න මිනිස්සු තමයි ලැබුණේ. ඔබතුමාට උපදෙස් ගත්තේ නෑ. ඔබතුමා පරිකර මිනිස්සු ඉන්නව පාන වැඩි ගන්නවා එනවා අපලත් සේවක ඉන්නවා අපේ ධාතුනත් අසල් කරනවා ඉතින් අපේ ධාතුනත් අසල් කරමු සේවක ඉන්නවා. ඉතින් මේක අපි කාල ගන්න ගියා අපි කාල ගන්නවා. නිකන් ඉතින් අසංගමේ සේවක ඉන්න තරම වැඩ කරොත් තේරෙන්නේ කතරම් බබල වන්න පුළුවන්. ඒකෙන් මම හිතන්නේ තව දුලතා කරන්න ආවදලා ගන්න ඉඳලා මේ නිලධාරීන් කියලා අනපනත්තට බය වෙන්න කීකරු වෙන්න තමන්ගේ රස්සාව විදිහට කරන්න අමුණ රස්සාවක් කරන්නේ අපිට දන්නේ බඳුනොත් හරි අපේ දන්නේ බඳුන ගෙදර ඔයාලේ මේවා රකියාව කරන්න ඕන ඒක උත්තර වදින්න ඕන අඩු කරන්න නැගින තියෙනවා අනේ මේකේ කාර්ය මාරු වැටුණු ඒකින්ද අර අපි එක්කම කරනවා අපි මින් පස්සෙත් හිතනවා මේ පාදේශ සභාව විනයගරුක නීතිගරුක කාර්යකරන පාදේශ සභාවක් වෙයි කියලා. ඒක බලාපොරොත්තු වෙන්න මේ ආයතනයේ සමස්ත පොදුජන පරිමේ මන්ත්‍රීවරුන්ගේ විරෝධය මම ඒ මන්ත්‍රීවරුන් ප්‍රකාශ කරනවා. ලසින්දරාට සුබානාගතයක් ලබන අවුරුද්ද සුබානුකම්ප වෙනවා. මම හිතන්නේ අවුරුදු 3මාරක් අපි මේකේ මනවාකට වැඩිකාරිය මේකේ මන්ත්‍රී දුර සමිත දුර වගවලා යම් කිසි මට්ටමකට ආපු අවසාන අවුරුද්දේ කියලා මගේ මතය තියෙනවා. ඒ නිසා මේ මෙතන ඉන්න മന്ത്രി වරුන්ගේ සංඛ්‍යාවෙන් වැඩි ප්‍රමාණයක් යම් කිසි මතවාදයකට ආපු දවසක් හැටියට මම අද සැලකන්නේ. මේකේ අපි සම්ප්‍රදායක් හැටියට විරුද්ධ පක්ෂයේ ඉඳගෙන කවදාවත් ආයවැය ලේඛනයකට විරුද්ධ වුණේ සම්ප්‍රදායික වශයෙන් නෙමෙයි. අපේ පොදු මතයක් තිබුණා මේ ආයවැය ලේඛනයේ ඉදිරි වර්ෂයකට සුබදායක අයවැයක් කරන්න ඕනේ කියන මට්ටමේ තමයි අපි හැම වෙලෙම අපේ මතය ඉදිරිපත් කළේ. නමුත් මේ අවුරුදු 3ක කාල සීමාව තුළ අපි දැක්කේ යම් කිසි විදියකින් මේක සම්මත වුණා. වැඩි ඡන්ද ප්‍රමාණයකින් සම්මත වුණා. මම හිතන්නේ ගිය වර්ෂයේ අයවැය වෙලාවේදී විරුද්ධ වීමට සාධාරණ හේතුවක් අපෙන් අහලා ඉවර තිබුණා. විරුද්ධ වීමට සාධාරණ හේතුවක් අහලා තිබුණා. ඒ පළාත් පාලන කොමසාරිස්තුමා මම හිතන්නේ මෙතන කතා වුණා ප්‍රායෝගික රීති සම්බන්ධයෙන්.
මේ රීති සම්බන්ධයෙන් ප්‍රායෝගික පනතේ රීති සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරන්න පුළුවන් තැනක් තමයි මේ පළාත්පාන කොමසාරිස්තුමාගේ කාර්යාලය. පළාත්පාන කොමසාරිස්තුමාට මම හිතන්නේ මාසික වාර්තාව මට අද මේ මෙතෙන්දී දැනගන්න ලැබුණේ ප්‍රාදේශ සභාවේ මාසික වාර්තා වියදම් වාර්තා දෙකකින් පිටපත් දෙකක්. ඒ කියන්නේ එකට එකක් වෙනස් වාර්තා දෙකකින් පළාත්පාන කාර්යාලයට යවෙනවා කියන්නේ. මම හිතන්නේ මේක මේ ප්‍රායෝගික රීතිය සම්බන්ධයෙන් මෙච්චර කලකට ඒ ක්‍රමය අනුගමනය කරා නම් ඒ විමර්ශන නිලධාරී මහත්තුරු මේ වෙනතේ මේ සම්බන්ධයෙන් විරුද්ධ වාර්තාවක් කරි මේ ප්‍රායෝගික වියදම් වාර්තාවක් සමාවෙන්නේ හේතු කියන්නේ අපිට දෙන එක වාර්තාවක් පළාත් සභාවටයි ප්‍රාදේශ සභාවෙන් දෙන එක වාර්තාව. මේ දෙකම එකයි. ඔව් හරි. ඒකයි මම අහුව විමර්ශන කට්ටියගෙන් අපිට දෙන වාර්තාව නෙවෙයි පළාත් සභාවට යන්නේ. ඒකයි සභාව දින වාර්තාවයි දෙකම එකයි. ඉතින් මේ මිනිස්සු කියන මේ දෙක බැලුවම හරි නේද? හරි. ඒකයි තමයි උනේ අත කතාව මම ඊයේ අහගත්තා. එතකොට විමර්ශන නිලධාරීන් සංඛ්‍යාවක් ඉන්න පළාත්පාන කොමසාරිස් කාර්යාලය මේ රීති වලට පටහැනිව මේ දේ සිද්ධ වෙනවා නම් මෙතෙක් අපිට කිසිදු වාර්තාවක් දැනගන්න ලැබිලා නැහැ. මම හිතන්නේ ඒ තුලත් අපි යම්කිසි මේ පසුබෑමකට ලක් වෙලා තියෙනවා පසුගිය අවුරුදු 3මාර කාලෙ. මම හිතන්නේ ඒක අපිට කතා කරන්න තියෙන්නේ අයවැය ලේඛනයට විරුද්ධ වීම යම් කරුණු මත අපිට අපේ පක්ෂයක් ඇදෙට අපි විරුද්ධ වන්නේ යම්කිසි සාධාරණ හේතු මත. මොකද මේක හිම්මට්ටමේ ප්‍රායෝගික අයවැයක් නෙමෙයි කියන එක තමයි මම එදා ඉඳලම කිව්වේ. බිම්මට්ටමේ ප්‍රායෝගික අයවැයක් වුණා නම් මේ අවුරුදු 3 වෙනකොට මේ පක්ෂ විපක්ෂ മന്ത്രിවරු මෙච්චර දුරට යම් මතවාදයකට එන්න හේතුවක් නැහැ. එතකොට සභාපතිතුමා මම හිතන්නේ සභාපතිතුමා මෙතෙක් කල අදහස් වලට කන් දුන්නා. පසුගිය මාස දෙකේ වාර්තා දිහා බලුවම අපිට වෙන්නේ අපි හැමදාම කියනවා මේක නීත්‍යානුකූල සභා වාර්තා සභා රැස්වීම බවට පත් කරන්න කියන එක විතරයි අපි ඉල්ලුම් කරේ. මම හිතන්නේ පසුගිය සභා රැස්වීම දෙකම මගේ මතය හැටියට නීත්‍යානුකූල සභා රැස්වීමක් නෙමෙයි කියන එකයි මම කියන්නේ. මොකද අද තව පොඩ්ඩකින් මම හිතන්නේ අපිට අදහස් දක්වන්න අවස්ථාවක් නැති වෙනවා. ඔබතුමා කියපු හැටියට වාර්තා මෙතෙන්ට එනවනම් මින් ඉදිරියට කාට තීන්දුව ගන්න සිද්ධ වෙයි. මම දන්නේ මේ මතවාදයට පක්ෂ විපක්ෂ മന്ത്രിවරු සෑහෙන ප්‍රමාණයක් එකතු වෙච්ච ගැන අද මම සන්තෝෂ වෙනවා. නියෝජ්‍ය සභාපතිතුමා ඒ වගේම ලේකම්තුමා ප්‍රධාන අපේ සියලුම නිලධාරී මහත්මයන්ගේ ඒ වගේම අපේ මාර්ගවේදී මහත්මී ඇතුළු සියලුම දෙනාගෙන් අවසරයි. 2022 වර්ෂය සඳහා කතරගම ප්‍රාදේශ සභාවේ අයවැය අද විවාදයට ගන්න මේ අවස්ථාවේදී මම හිතන්නේ මේ කතරගම ප්‍රාදේශ සභාව පත් කරගන්න අපිත් එක්ක සහෝදරවරු වශයෙන් අත්දැක බැඳගත්ත යම් මන්ත්‍රීවරු පිරිසකුත් මේ අයවැයට විරුද්ධව ප්‍රකාශ ඉදිරිපත් කරද්දී ඇත්ත වශයෙන්ම මේ සියලුම දේවල් අනිත්‍ය බව වටහාගෙන සිටින මොහොතකදී මම හිතන්නේ මේ අයවැයක් කියන්නේ අපේක්ෂිත දෙයක්. ඉතින් මේ අයත් අපේක්ෂා කරනවා, වැයත් අපි අපේක්ෂා කරනවා. මෙතෙන්දී යම් මුදලක් අපි අය වශයෙන් ගත්තම කෝටි කීය වුණාද? විමල දිස්ස මන්ත්‍රීතුමා චෝදනාවක් එල්ල කරා. කෝටි 17ක දිවිච්ච අයවැය අඩු උනේ කොහොමද මේ මංකොල්ල ගන්නේ? එහෙනම් ගරු සභාපතිතුමාට දීප මේ කෝටි 17ම දාලා 12ට අඩු කරාම හොරගම් කරන් තියෙන ප්‍රමාණය අඩු වෙනවා. සීතුරු කෝටි 5ක් දාලා හොරගම් කරා. ඉතින් එහෙම නෙවෙයි. මේ රට ලෝකේ විශාල ව්‍යසනයකට පත් වෙලා තියෙන මොහොතක ඔබතුමාලා සියලුම දෙනා දන්නවා කතරගම මේ ප්‍රදේශයේ විශාල කාලයක සිට වන්දනා බැතිමතුන්ගේ ජීවත් වෙන නිසා ඔය අපි අපේක්ෂිත කිසිම ආදායමක් ආවේ. ඒ නිසා මම ගරු අපේ සියලු පක්ෂ විපක්ෂ മന്ത്രിවරුන්ට කියන්නේ අපි මොන ආදායම ලැබුවත් ඒක යම් මාසෙන් මාසෙ වියදම් කරනකොට ඒ වියදම් ලේඛනය අපිට මෙතෙන්ට එනවා. ඉතින් ප්‍රාදේශ සභාවේ සමහර
යන්ත්‍ර සූත්‍ර ඒ වගේම සේවකයෝ මේ හැමදේම ආදායමක් ඉන්නේ. මොකද කිව්වොත් අපේ රාජ්‍ය සභාවක් වුණාම මිනිස්සෙක් ඉපදුණු දවසේ ඉඳලා මරණේ භූමදාන කරන මොහොත වෙනකම්ම ඒ රාජ්‍ය සභාවේ යම් කොටසක් ඉෂ්ට වෙනවා. සමහර විට අපේ ප්‍රදේශයේ ඔබ තමුන්නාන්සලා සියලු දෙනාගේම මේ ආවරණ වන ප්‍රදේශවල යම් සංවර්ධනයක් සිද්ධ නොවෙන්න පුළුවන්. නමුත් පොදු කටයුතු වශයෙන් මේ යම් මරණයක් වුණා, දානයක් වුණා, ඒ වගේම කරගන්න බැරි ලෙඩෙක් දුකෙක් වුණාම අපි මේ සභාවට යෝජනා ගෙනල්ලා වෛද්‍ය ආධාර, ශිෂ්‍ය ආධාර ඒව දුන්නා. ඒ දෙන්නේ මේ සභාවේ ආදායමෙන් තමයි. මේ දක්වන අදහස් දිහා බැලුවම මං හිතන්නේ සභාපතිතුමා කියන්ටි වැරද්දක් වෙලාද කියලා දන්නේ නැහැ. නමුත් මේ අයවැය ලේඛනය හදලා ගරු නියෝජ්‍ය සභාපතිතුමනි අපි අයවැය ලේඛනය අපේ ඉස්සරහ දාලා මේ ප්‍රමුඛතා ගත කරා මේ 2022 අයවැයෙන් කරන්නේ මොකද්ද කියලා. ඔබතුමා කාර්ය බහුල වැඩිවීමත් එක්ක වෙන්නදී මේ හැමදේම දැන් අපිට ලියුමක් ආවම අපි ලියුම ගැන අවධානය යොමු කරන්න. නමුත් මේ ලියුමේ තිබිලා තියෙන්නේ අපේ යෝජනා දෙන්න, අපි සංශෝධන දෙන්න. ඉතින් ඒ අතපසු වීම අපෙන් සිද්ධ වෙලා ඇති. මම නම් ඒ ටික හරියටම කරා. ඉතින් එම නිසා මම ඔබතුමාලගෙන් ඉල්ලා සිටින්නේ මේ පහුගිය මුදල් කමිටුවේදී ආව රාජ්‍ය සභාවේ දුරකථනයේ ලස්ස 97ක බිලක්. ඒක අපිට හිතන්න පුළුවන් ලස්ස 97ක බිලක් ඒක හදන්නේ මිනිස්සු වැරදීමක් වෙන්නේ නැහැ. මොකද එහෙම බැලුවොත් මාසෙකට මං හිතන්නේ ලස්ස 90ක් කියන්නේ ලස්සේ ගානේ ආවත් මේ රුපියල් 80000ක විතර බිලක්. ඉතින් අපි මේ ලස්ස 97 වියදම් කරන්න නම් ටෙලිකොම් සමාගමේ ඒකට හරියන බිලක් එන්නවා. ඒ පොත්පත් පරිශීලනය කිරීමේදී අපි දැක්ක හැම මාසෙක රුපියල් 5000 වෙද තිබුණේ. ඒකට වගේ කියන්න සභාපතිතුමා අවශ්‍යත් නැහැ. මං හිතන්නේ ඒ හැදුන් නුවන් මහස්මට ලබා දීපු මේ මොනවා හරි ලේඛනයක වැරදීම. ඒ එන අයවැයකදී එන සියලුම මුදල් වියදම් කරන්නත් බෑ. එහෙම හොරකම් කරන්නත් බෑ. මම හිතන විදිහට ඔය පළාත් සභාවට යම් ලේඛනයකුත් අපිට යම් ලේඛනයකුත් දෙනවනම් නියෝජ්‍ය සභාපතිතුමා අධිභාරය වීමක් පිළිබඳව ප්‍රශ්නයක් කතා කරා. ඉතින් මම හිතන්නේ ඔබතුමාලගෙන් නිදහස් වෙලා අපි වග කියලා තියෙන්නේ මේ කතරගම ප්‍රාදේශීය සභාවේ මේ සභාවට එන ලේඛනය. ඉතින් ඒ පිළිබඳව කලබල වෙන්න ඕනේ නැහැ. ඉතින් එහෙම වැරදීමක් වෙලා තියෙනවා මේ රටේ ඒ සියලු නීති තියෙනවා. එහෙම සිද්ධ වෙන්නේ. ඒ පිළිබඳව ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණක් වශයෙන් මම හිතන්නේ අපිපත් උනේ මේ අනුර මන්ත්‍රීතුමා ඩීවී මන්ත්‍රීතුමා කියලා අපිට අංකයක් මුකුත් තිබුණේ නැහැ. ඒක ලාංඡනයක් යටතේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ඒ වගේම හිටපු ජනාධිපතිතුමාගේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා මම හිතන්නේ අපිපත් උනාට මේ පස්සේ තමයිපත් උනේ. අන්නේ පොදු සංධානික ලාංඡනයකින් තමයි අපිපත් වෙලා තියෙන්නේ. ඉතින් මම මේ අවස්ථාවේදී අවසන් මේ මොහොතේ හරි කියනවා. මොකද මේ අපි පක්ෂයක් වශයෙන් අපේ පක්ෂේ මේ වගේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට තමයි කොරෝනා ව්‍යසනයකට මුහුණ දෙන්නේ. ඉතින් මේ සියලුම දේවල් අහිමි වෙලා යද්දී අපේ ගරු ජනාධිපතිතුමන් ඔබගේ අපේ ජීවිත රැකලා දෙන්න ඒ කොරෝනා ඉන්ජෙක්ෂන් එක සියලුම දෙනාට ලබලා දුන්නා. ඉතින් අවදාවත් මේ වගේ අවස්ථාවල් ලැබිලා තිබුණේ රටකට. ඉතින් ඒකත් එක්ක සංවර්ධනයේ අඩුවීමක්. ඒ වගේම මේ රට පාලනය කරනකොට ඒ රට ආරම්භ වෙලා දේශපාලනයක් ආරම්භ වෙලා ආපු දවස් ඉඳලා වෙච්ච සියලු ණයගැනීම් ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා. කවුරු වැරදි කරා අන්තිමට ඒ එන ක්‍රමවේදය එවකට පරිපාලනය ඉෂ්ට කරන්න වෙනවා. ඉතින් යම් පසුබෑමක් සිද්ධ වෙලා තියෙනවා. නමුත් පක්ෂයක් වශයෙන් ඉතාමත් අභිමානවත් 69 ලක්ෂයක ඡන්දයෙන් පත් වෙච්ච පක්ෂයක් වශයෙන් මම කතරගම ප්‍රාදේශීය සභාවේ මේ අයවැය සඳහා මගේ කැමැත්ත ප්‍රකාශ කරමි. මගේ සහෝදර සියලුම නියෝජ්‍ය සභාපතිතුමා ඇතුළු පක්ෂ විභාග සියලුම දෙනාට මේ ව්‍යසනකාරී මොහොතේදී ආරාධනා කර සිටින පක්ෂයක් වෙනුවෙන් පක්ෂයක් වශයෙන්
අපි මේ අයවැයට සහයෝගය දක්වලා යම් වැරද්දක් තියෙනවා නම් අපි ගරු සභාපතිතුමාට යෝජනා මාලාවක් අපි චෝදනාව සමග යෝජනාවක් කරලා මෙන්න මේ දේ මේ විදියට වෙන්න ඕන කියලා අපි බලයක් ගන්න බලමු. එතුමා මේ සභාපතිවරයා වශයෙන් ඉදීවි. ඉතින් එතකොට අපිට කමිටුවකට සියලු දේවල් අරන් අපි කරනකොට අපිට මේක අඩුපාඩු ටික අහුවේවි. ඉතින් ආදරෙන් ඉල්ලා සිටිනවා අපිට සහයෝගය ලබා දෙන්න. අපි කමිටුවක් පත් කරගෙන මේ ප්‍රාදේශීය සභාව මම හිතන්නේ නීත්‍යානුකූල ගත්තොත් තාම 3-4ක් පමණයි තියෙන්නේ. දීර්ඝ කරොත් අපිට තව වර්ෂයක් තියෙනවා. ඉතින් අපි උත්සාහ කරමු ලස්සන කතරගමක් කරන්නට අපි කමිටුවක් පත් කරගෙන මේ සියලු අඩුපාඩුකම් හදාගෙන ඉස්සරහට යමු කියලා ආරාධනය කරමි. ඔබ සියලුම දෙනාට සුබ දවසක් ප්‍රාර්ථනා කරමි. මන්නේ සභාපතිතුමා මට කෝටි 5යි ගානක් මෙහෙම වැඩියෙන් දාලා අඩුදොල්ලා කියලා මම මෙහෙම කතා කරනවා. සභාපතිතුමා මෙතුමා දන්නේ කතරගම පෙරහැරේ තියෙන ආදාන අනුමිත ප්‍රමාණය විතර. අද මෙතුමා දන්නේ මෙතුමා මෙහෙම දේශපාලන ළමයිනේ ඉන්නවා. ඊට පස්සේ දැන් මේ සභාවට කඩමුදලින් වහින විතර ආදානක් තියෙන මේ පාර. ඒව දන්නේ නැහැ මෙතුමා. දැන් මිනිස්සු පාරේ එතකොට දැන් මෙතුමා ලොකෝ මේ අවුරුද්ද නෙමෙයි මේ කොරෝනා මේ අවුරුද්ද නෙමෙයි ලබන අවුරුද්ද. මෙතුමාලා මේ යුද්ධ වගේ කොරෝනාට දාන්න හේතුව අපේක්ෂිතනේ ආදායම අපේක්ෂිත තමයි. දැන් කියන්නේ බෑ. ඒකම දේවල් අපේ සෑම මේ සභාවේ වෙන ආදායම කෝටි 10,000 කියන්න බෑ අපිට. ඒක කරන්න ගන්නවන. ඒක රැක් වෙන්න පුළුවන්. ඔබතුමා කියන විදිහට හොරගම් කරන්න නම් 1000ක් තියන්න ඔබතුමාට හොඳ වෙන්න පුළුවන්. ඔබතුමාගේ කොට්ටාය ඔබතුමාට අවශ්‍ය දේවල් ඔක්කොම කරගත්තා. ඔබතුමා අරගෙන එහෙම ඇත්ත කතාව. ඔබතුමා ඔබතුමාගේ පැත්තේ සාධාරණ. හැබැයි අනිත් මන්ත්‍රීවරු ගන්න මේක බලලා නැහැ. අපි ඒක දෙයක් නැහැ. කෙරෙන්න ඕන දෙයක් අපේ දේවෙන්නේ පිටතේ. යාට ලොකු සුප්පු පොතේ ලොකු බබානේ. බබා. අයවැය යෝජනාවේ වාචාරත්වයෙන් ප්‍රතිපාදන දීලා දෙනවා ඔබතුමාලාට කරු සභාපතිතුමා අද දවසේ ඉදිරිපත් කරපු අයවැය අවසානයේ සාකච්ඡා කිරීමේ පස්සේ වාද විවාදයේ අවසානයේ ඒ සඳහා සම්මත කරගෙන යම් විමසීමකට යන්නේ කියලා. ඒ නීති වල 12 වෙනි නීතියේ 4 වෙනි උපරීතියේ යද්දී තියෙන්නේ ඔබතුමාලාට මොන සකස් කරලා ඉස්ලාම් මොන ඔබතුමාලාගේ සැලස ගන්න අවශ්‍යයි මෙන්න ඡන්දේ ලබන්නේ ඔබතුමාලා විරුද්ධ ඡන්දය අද රාජ්‍ය ඡන්දය සම්පූර්ණ කළා කියන්නේ අයවැයට පක්ෂව ඡන්ද 3ක් හා අයවැයට විරුද්ධව ඡන්ද 13ක් ලැබී ඇති බව මේ සම්බන්ධයෙන් මම සභාවට වාර්තා කරනවා. ඒක කාර්ය සභාව මම මේ අවස්ථාවේ අවසන් කරනවා වෙනවා. යනුව අයවැය ප්‍රතික්ෂේප කරන ලබන අවස්ථාවේදී ප්‍රීති 13ක වගන්තියන්ට පතරම් ප්‍රාදේශීය සභාවේ විදාන විශ්තික වර්ෂයෙන් දහවන කෙටුම්පත් අයවැය ලේඛනීය ප්‍රාදේශීය සභා පරිදි 169 වගන්ති විදාන පරිදි උප පළාතේ ගරු ආණ්ඩුක්‍රම වාසිය ඔක්තෝබර් 29 දින ප්‍රකාශයට පත්කොට ඇති ප්‍රාදේශීය සභා අයවැය බලාත්මක කිරීමේ රීති අංක 13 එක ප්‍රකාරව නැවත වරක් සලකා බැලීම සඳහා කැඳවුම් ලබන සභා දැක්වීමක මේ සම්මත කිරීම සඳහා සභාවට ඉදිරිපත් කිරීම මා යොදනවා. මම ස්ථිර කරනවා.